හොඳයි පුතේ ඉතින් ආපහු සැරයක් හැමෝටම ආයිබෝවන්. ඉතින් කිව්වා වගේ 22 වෙනි දවසේ පේපර් ක්ලාස් එකේ පේපර් එක මං ගාව තියෙනවා. මං හිතනවා ඔයාලට හැමෝටම හම්බෙලා තියෙන්නේ. හරි. ඒකත් එක්ක ගිය සතියේ අපි මේකෙන් ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා. බලාපොරොත්තුව තියෙන්නේ නම් අද තව ප්‍රශ්න 20කුයි දෙවෙනි කොටසෙන් පළවෙනි ප්‍රශ්නේ කොහොම හරි කරන්න. හරි. බලමු. ඔයාලගේ එන ප්‍රශ්න ඔයාලගෙන් එන ප්‍රශ්නයි ඊට පස්සේ මේකේ සමහර මම දන්නවා දැන් මේකේ අද ගිණුම් කරන්නේ කොටසනේ. ඉතින් ගිණුම් කරන්නේ කොටස සමහර අයට චුට්ටක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට සමහරලාට ඒක කොහොමද වෙන්නේ මේක කොහොමද වෙන්නේ කියලා සමහරලාට ආයෙත් පුංචි වෙලා කියනවා. මොකද මට ඊයේත් ඒ දේ වුණා. හරි. ඊයේ සමහරක් වෙලාවට ප්‍රශ්න ටික කරගෙන යද්දී වෙන සමහර වෙලාවල් වලට බැංකු ගිණුම බැංකු සතුන් විස්තරය කරද්දී හරි 19 තියෙන්නේ. හරි පුතේ හරි. මේ බැංකු ගිණුම බැංකු සතුන් විස්තරය කරද්දී ඔන්න සමහරලාට ඒක ගැන අවබෝධයක් නැහැ. හරි. එතකොට අපසරයක් පුංචි හරි අවබෝධයක් දෙන්න ඕනේ. ඉතින් නැත්නම් පවුනේ වැඩක් නැහැනේ. හරි. මොකද අනිවාර්යයෙන් මතක තියාගන්න පුතේ පාඩම් කරන්න දැන් මේ පාර විභාග ලියන කට්ටියට මැයි විභාග ලියන කට්ටියට තව තියෙන්නේ මාස 2යි සති 3යි. හරි. ඒ හින්දා ওই ටික ඉක්මනටම යනවා. මේ මාසේ තව දවස් අද ඉවරයිනේ. 25 26 27 28 දවස් 4යි. මේ මාස ඉවරයි. ලබන මාස ඊට පස්සේ මාසෙ. හරි. දන්නේම නැතුව ওই ටික යනවා කොහොමද? ගොඩක් වෙලාවට ළමයි හැම හම්බුනන් පස්සේ ළමයිගේ අතින්ම නැත්තම් සමහරවිට අම්මලා තාත්තලාම කියන දෙයක් අනේ දැන් අප්‍රේල් මාසෙත් සතියක් විතර කොහොමත් යනවනේ කියන එක. ඔව්. එතකොට ඉතින් සති කීපයයි තියෙන්නේ ඒ හින්දා හොඳට පාඩම් කරගෙන යන්න වැඩ කටයුතු ටික හොඳ ලස්සනට කරගෙන යන්න. හොඳයි. හරි. ඉතින් අපිට තියෙන්නේ ඔන්න මේ thank you පුතේ කවින් මතක් කරාට මේ 19 වෙනි ප්‍රශ්නේ ඉඳලා තියෙන්නේ. හරි. මොකද අපි ගිය සතියේ මේ 18 වෙනි ප්‍රශ්නේ කරද්දී අපේම මේ සෙමින එකක් ඊළඟට තිබ්බා. ඉතින් ඒ හින්දා පුංචි විනාඩි 10ක විතර කාලයක් තියලා මම සෙමින එක මේ ෆ්‍රී පේපර් ක්ලාස් එක අපි නැවැත්තුවා. එතකොට මම ඒ හින්දා 19 20 කරන්න ගියේ නැහැ. ඒකට අවකාශය සලසන්න ඕනේ හින්දා ඒ හින්දා 19 වෙනි ප්‍රශ්නේ ඉඳලා යන්. ඉතින් ඔන්න ගිණුම්කරණය ගැන ගොඩක් කතා කරන්න තමයි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම හරියටම කොහොමද උත්තරේ ගත්තේ කියන එක සම්බන්ධයෙන් අපි කතා කරමු. හරි? ඒකත් එක්ක පුංචි මතක් කිරීමක් තියෙනවා. අනිවාර්යෙන් පුතේ මේ පේපර් එක පුළුවන් තරමක් කරලා ජොයින් වෙන්න බලන්න. මොකද ඒක වටිනවා. හරි? දැන් නම් මං හිතන්නේ කරලා ඇති ගිය සතියේ දැම්මේ. ඉතින් ඒ හින්දා දැන් නම් මං හිතන්නේ කරලා ඇති කියලා. හරි. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් පුළුවන් තරමක් පේපර්ස් කරලාම ජොයින් වෙන්න. එතකොට එක එක තියරිස් ගැන අලුතෙන්ම නිකන් දැන් සමහර වෙලාවට මම ඇත්තම කියන්නේ සමහර වෙලාවට දැන් උදාහරණයක් හැටියට අපි හිතමු බැංකු සැසඳුම් විස්තරය සම්බන්ධයෙන් ගාණක් මේකේ තියෙනවා කියලා. හරි. දැන් බැංකු සැසඳුම් විස්තරය කියලා කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙක්ට පේපර් ඩිස්කෂන් එකක් සමහර වෙලාවට අමාරුයි පුතේ. හරි. ඇත්තම කියන්න ඕනේනේ. මම හැමදාමත් ගොඩක් වෙලාවට මේ අර දැන් අපි A level කරන කාලේ ඉස්සර තිබ්බේ ඇත්තටම මේ theory classes, paper classes, revision classes ඔහොම අපි දැක්කේ පුතේ අපි අපේ අයියලා අක්කලා A level කරන කාලවල වල. හරි. එයා හරි අමුතුයි. අර ඉස්සර ගහන්නේ පුනරීක්ෂණ පන්ති කියලානේ ගහන්නේ. රිවිෂන් පුනරීක්ෂණ පන්ති. හරිද? අර කණුවල බෝඩ් එකේම ගහලා තියෙනවා උසස් පෙළ වාණිජ පුනරීක්ෂණ පන්ති ආරම්භුණා පමණි කියලා. හරිද? දැන් ඉතින් එහෙම නෙවෙයි. දැන් O level වලක් තියෙනවා. ශිෂ්‍යත්වෙත් තියෙනවානේ රිවිෂන් ක්ලාසස්. හරි. ඒ ශිෂ්‍යත්වෙත් තියෙනවා. තව දවස් ටික එක වසරටත් රිවිෂන්. එක වසර රිවිෂන් ක්ලාසස්. කොහොම එන්න ඉඩ කඩ තියෙයි බොහෝ දුරට. හරි. ඉතින් මම මෙහෙමයි ගොඩක් අය එතකොට අර ඒකේ පොඩ්ඩක් තේරුම දන්නේ නැති පාටක් තියෙනවා කියලා මට හිතෙනවා. පේපර් ක්ලාස් එකට ජොයින් වෙද්දි මම මේ කියන්නේ තියරිය 100ක් ඉගෙනගෙන මෙතෙන්ට ඇවිල්ලා පේපර් ක්ලාස් එකේ පේපර්ස් කරන්න ඕනේ නැහැ. හරි. හැබැයි යම් තාක් දුරකට ඔයාලට අඩුම තරමේ දැන් බැංකු සැසඳුම් සහ බැංකු සැසඳුම් විස්තරේ පාඩම කරගෙන යද්දි මම පුතේ කියලා දෙනවා. මෙතන මම ඕන තරම් නෝට්ස් දීලා තියෙනවා. හරි. බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරේ සම්බන්ධයෙන් ෂෝට් නෝටුත් දීලා තියෙනවා. හරි. දෙන්න පුළුවන් මැක්සිමම් දෙනවා. හැබැයි මතක තියාගන්න අපේ මේන් ටාගට් එක පේපර් ඩිස්කෂන් එකනේ. එතකොට වෙලා යනවා. හරි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට හිතෙනවා ඔයාලට ගැටලු ඇති කියලා. මම ඒ හින්දා ගොඩක් වෙලාවට කියලා දෙන්න බලනවා. එතකොට මෙතන වෙලා යනවා. ඉතින් ඒ හින්දා මම පුංචි රික්වෙස්ට් එකක් කරන්නේ අනිවාර්යයෙන්ම ගාණක් කරද්දී කියන්නේ මේ පේපර් එක කරන්න. හරිද? කරලා ජොයින් වෙන්න බලන්න පුළුවන් හැම වෙලාවෙම මම කියන්නේ. හරි. සමහරවිට බැරි වෙයි.
මොකද සමහරවල් හිටපු ගම මම කලින් දවසේ පේපර් එක දානවනේ. එතකොට බැරි වෙයි ඉතින්. පුළුවන් තරමක් පේපර්ස් කරලා ජොයින් වෙන්න බලන්න. එතකොට පේපර්ස් කරද්දී අමාරු තැන් අහුවෙද්දී ඔයාලා දන්නේම නැත්තම් හිතන්න බැංකු ගිණුම සහ බැංකු සෙස් විස්තරේ මම මෙතෝදයක් දන්නේ නැහැ කියලා. ඒතර මම කරන්න ඕන දේ තමයි පොඩ්ඩක් අර බැංක් අඩුම ගානේ ටෙක්ස්ට් බුක් එකේ මේ අච්චු පොතේ තියෙන ටිකේ පොඩ්ඩක් කියව ගන්න. ඒකට ඒ කියවලා මේ ඒ තේරුම් යන්න ඕනේ නැහැ. ඒ කියවන කියවිලා පොඩි 10000ක් හරි ඔලුවට ගන්න. එතකොට මම මෙතන ප්‍රශ්න කරද්දි තේරෙනවා. හරිනේ. දැන්නේ තේරුනේ කියලා. හරි. එහෙම නැතුව අහලවත් නැති කනට අහලවත් නැති දන්නෙත් නැහැ බැංකු සෙස්තු. එහෙම එකක් අපේ සිලබස් එකේ තියනවාද කියලා කොහොමද ඒ මොකද්ද? එහෙම කියන්නේ කිව්වොත් ඉතින් සම්පූර්ණයෙන් යන්න වෙනවනේ. ඒ හින්දා මම ඒ දේ කියන්නේ. හරි. ඒවා දැනගන්න. හරි. ඉගෙන ගන්න. හොඳයි. වරුණ ව්‍යාපාරය ගැන කියන්නේ. මෙන්න අපේ පේපර් එක. අපි මේ පේපර් එකේ 18 වෙනි ප්‍රශ්නේ දක්වා කරා පුතේ. ඔන්න දැන් තියෙන්නේ අද තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නෙන් පටන් ගන්න වැඩ ටික. හරි අපි බලමු. වරුණ ව්‍යාපාරයේ 2019 1.31 දිනට පැවති තොරතුරු උපයෝගී කරගෙන අංක 19 සිට 23 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. එතකොට මේ ඉඩම් හා ගොඩනැගිලි තියෙනවා, ලියබඩු තියෙනවා, තොගේ තියෙනවා, ණය හිමියෝ තියෙනවා, බැංකු ණය තියෙනවා, අතීතිරි මුදල් තියෙනවා, බැංකු ශේෂය තියෙනවා. හරි. වරුණ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කොහොමද හොයන්නේ ප්‍රාග්ධනය මේකේ? දැන් අරකට නෑනේ අඩුම ගානේ මේ මොනවද හිමිකම අඩු වැඩි වෙන්න බලපාන කරුණුවක් දාලා එහෙමවත් හදන්න විදියක් නෑනේ. කොහොමද මේක හදන්නේ එතකොට? 19 ඉඳලා 23ට ඒක තමයි මේ නවත්තලා තියෙන්නේ. හරි. දැන් ඒ එහෙම හදන්න විදියකුත් නෑ. මට මේ ඔයාලට කියන්න පුළුවන්ද ඔයාලා 19 වෙනි එකට දාපු උත්තරේ මොකක්ද කියලා? මට දැනගන්න පුළුවන්ද? 19ට ඔයාලා දාපු උත්තරේ මොකක්ද කියලා? අපි බලමු 19ට දාලා තියෙනවා උන් උත්තරේ නෝ උත්තරේ මං කියන්නේ කිව්වොත් එහෙම ප්‍රශ්නයක් නේ. 2,90,000 එහෙම එකක් මේකේ නෑ. කොහෙද තියෙන්නේ? 19 උත්තරයක් නෑ. උත්තරයක් නෑ කියලා කියනවා. ඒක උත්තරය ආවේ කොහොමද? උත්තරයක් නෑ කියලා කියන්නේ. ඔව් කියලාත් තියෙනවා. ඒවා ඒ අසේ දෙක කියලාත් කියනවා. හරි. බලමුනේ. උත්තරයක් නැද්ද? උත්තරයක් තියනවද? උත්තරයක් තියෙනවා නම් ඒ මොකද්ද කියන එක. උත්තරයක් නෑ නේද කියලා අහලා තිනවා කීප දෙනෙක්. ඒ අතර වාරේ උත්තරේ දෙක කියලාත් කීප දෙනෙක් දාලා තිනවා. හරි බලමුනේ. බලමු පුතේ. හරි. දැන් මේකට අපි දැන් මෙහෙමයි. ඔය ප්‍රාග්ධනය හොයද්දී භාවිතා කරන්න පුළුවන් විවිධාකාර විදි තියෙනවා පුතේ. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් මූලික ප්‍රාග්ධනයට ඒ කියන්නේ ආරම්භක ප්‍රාග්ධනයට ඔය මොනවද තියෙන මේ අමතර ප්‍රාග්ධනයයි ආදායමුයි එකතු කරලා ඇයි ඒව තමයි හිමිකම් වැඩිවීමට බලපාන කරුණු. ඒ ඇවිල්ලා හිමිකම වැඩිවීමට බලපාන කරුණුනේ. එතකොට ඒ ආදායමුයි අමතර ප්‍රාග්ධනයයි එකතු කරලා ඊට පස්සේ මොකද අඩු කරන්නේ? ගැනිලි වියදමේ අඩු කරනවා. දැන් එහෙම කරන්න මේකට අවශ්‍ය තොරතුරු නෑ පුතේ. හරි. එහෙම කරන්න මේකේ අවශ්‍ය තොරතුරු නෑ. හරි. එහෙනම් මොකද කරන්නේ? හරි. එහෙනම් කරන්න තියෙන්නේ මෙන්න මේකයි. හරි. මෙන්න මෙහෙම දෙයක් අපි අත්හදා බලන්න යන්නේ දැන් ඔන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. හොඳයි. බලමු. හරි. ඉඩම් හා ගොඩනැගිලි වත්කමක් 60000යි. ලීබඩු උපකරණ වත්කමක් 50. මේ සමීකරණය මේ දෙපැත්ත දාන්නේ නැහැ. මේ ගනුදෙනු නෙවෙයි ඈ. මේ ගනුදෙනු නෙවෙයි. අත තියාගන්න. තොගය මේකේ තොගය ඉතන හැටියට බිඳුවක් වැඩි වගේ 22000 නෑ 20500 නෙවෙයි 225000 කවන්නේ. අපි ඒකම දාමුකෝ තියෙන විදිහටම දාමු. ඉතින් නැති වුණොත් ඉතින් අපි අයින් කරමු. ඊට පස්සේ ණය හිමියෝ 75000. ණය හිමියෝ කියන්නේ වගකීම්නේ. හරි 75000. ඊට පස්සේ බැංකු ණය 50000යි. බැංකු ණයත් වගකීම්නේ. හරි 50000. අතීතිරි මුදල් 20000යි. මුදල් කියන්නේ වත්කමක්නේ 20000. බැංකු ශේෂය 60000. හරි.
කීයද කියලා බලමු. 0.3යි 5යි 6 2 8යි 10යි 15යි 21යි දෙකක් ඉතුරුයි 4,15,000. හරිද? 11යි 10යි 21 හරි හරි. එතන නෑ. මෙතන තියෙනවා 1,25,000යි. හරි. දැන් ඉතින් මෙතන එක හොයන්න මොකද අපි කරන්න ඕනේ? කියන්නේ හිමිකම සමානයි 4,15,000 ඍණ 1,25,000. උත්තරේ 0.0.0.0යි 40 සෙකන්ඩ් 12ක් ගියාන් පස්සේ 40 සෙකන්ඩ් 12ක් ගියාම 2,90,000යි. හැබැයි උත්තරයක් නැහැ. ඈ කවුද උත්තරයක් ගත්තේ? කොහොමද උත්තරය ආවේ? දෙක කොහොමද උත්තරේ හැටියට ආවේ කියන එක තමයි ප්‍රශ්නේ. ඒකනේ කිව්වේ නේද? නෑ මට නෙමෙයි අනිත් අයට කියන්න ඕනේ. මම දන්නේ නෑ ඒක. මම දැන්නේ බැලුවේ. මම වල්ල ගන්න එපා. මේ අනිත් මේ පුතාලා කොහමද ආවේ? පුත්‍රය ලිව්වා. ඒක තමයි කරන්න හොඳම වැඩේ ඒක තමයි ඇත්තටම. මම දැක්ක පුතේ උත්තර දෙන්නෙක් කීප දෙනෙක්ම දාලා තිබ්බා 2 කියලා. 8,30,000ක් එන්නේ කොහොමද? දන්නේ ඒකනේ ප්‍රශ්නේ. 8,30,000ක් එන්න විදියක් නැහැ නේ. 60,000යි 50,000යි 2,25,000යි 9,75,000යි බැංකුවේ 50,000 දෙන්න. හරි. උත්තරේ 2,90,000යි. උත්තරේ එලියන්. ඔව් මෙහෙම මේකේ තියෙන වටිනාකම් ඔක්කොම ටික එකතු කරත් මේ උත්තර හතරේ එකක්වත් එන්නේ නැහැ කියලා දාලා තියෙනවා. හරියට හරි. දෙන්නෙක් මෙහෙම කියලා කියනවා. හරි. හොඳයි. උත්තරේ 2,90,000. උත්තරයක් නැහැ. බෝනස් පොයින්ට් එකක්. හරි. 20 වරුණ ව්‍යාපාරය එතකොට ඔන්න 19ට අපි උත්තර දාමුනේ ලියමුනේ උත්තර නැත්තම් 19 20 21 22 23 24 25 26 27 28 29 30 බලන්න මේකට උත්තරයක් නැහැ කියලා දැන් කිව්වේ. එතකොට අපි උත්තරේ දාමු. මෙතන මම උත්තරේ ලියනවා පුතේ. ඔයාලත් ලිව්වා කියවනේ උත්තරේ 2,90,000යි. හරි. උත්තරේ 2,90,000යි. හරි. වරුණ ව්‍යාපාරයේ මුළු වගකීම් ප්‍රමාණය වන්නේ තියෙනවනේ හැබැත්තේ 1,25,000යි. උත්තරේ 4. වරුණ ව්‍යාපාරයේ මුළු වගකීම් ප්‍රමාණය. දැන් අපි මෙහෙම ලියාගත්ත එකෙන් වෙන වැඩක් කරගන්න පුළුවන් පුතේ. වරුණ ව්‍යාපාරයේ මුළු වගකීම් ප්‍රමාණය මේ තියෙන්නේ. වරුණ ව්‍යාපාරයේ මුළු වගකීම් ප්‍රමාණය. ඒක තමයි උත්තරේ. වරුණ ව්‍යාපාරයේ මුළු වගකීම් ප්‍රමාණය කීයද? 2,90,000යි නෙවෙයි මේ 1,25,000යි. මේ තියෙන මුළු වගකීම් ප්‍රමාණය 1,25,000යි. හරි. උත්තරේ 4. උත්තරේ 4. හරි. මේ ඒක ගැටලුවක් නෑනේ. වගකීම් ප්‍රමාණය මේ ලිව්වනේ. ඉතින් වගකීම් වලට තියෙන්නේ තිබ්බේ මොකද්ද? බැංකු ණයයි ණය හිමියෝයි. එච්චරයි. බැංකු ණය ණය හිමියෝයි. හරි පුතේ හරි කමක් නැහැ. වෙනම කොලයක ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්න. අතාරින්න එපා. හරි. හොඳයි. බැංකු ණය මුදල ලබා ගැනීම නිසා ව්‍යාපාරයට සිදු බලපෑම වන්නේ. බැංකු ණය මුදල ලබා ගැනීම නිසා ව්‍යාපාරයට සිදු බලපෑම. පුතේ අපි ණයක් ගද්දි ඉතින් සල්ලි නම් හම්බ වෙනවා. ඒ වුණාට ඉතින් වගකීම වැඩි වෙනවා. නේද? බැංකු ණය ගද්දි මුදල් අපිට හම්බ වෙනවනේ. මුදල් හම්බ වෙනවා කියලා කියන්නේ පුතේ වත්කම්. හරි. වත්කම් වැඩි වේ. ඊට පස්සේ මොකද වෙන්නේ? වත්කම් වැඩි වේ. ඒ වගේම වගකීමත් වැඩි වේ. උත්තරේ 2.
ඒවා මේ ඩිරෙක්ට් ආන්සර්ස් පුතේ ඈ. ඒවා ඩිරෙක්ට් ආන්සර්ස්. දැන් ඒකේ කියන්න බෑ මේමයි එන්නේ මේක පළවෙනි. හරි කියන්න පුළුවන්. වගකීම් වැඩි වෙනවනේ. එච්චරයි ප්‍රාග්ධනය කියන එකක් වැඩි වෙන්නේ නැහැ. ඒ හින්දා හරි මම ඕන්නම් එහෙම කියන්න. මේ උත්තර වැරදියි කියලා ඔන්න කියන්න යන්නේ. ප්‍රාග්ධනය වැඩි වීමක් වෙන්නේ නැහැ. මොකද ප්‍රාග්ධනය වැඩි වෙනවා නම් හරි. ඒ කියන්නේ ප්‍රාග්ධනය වැඩි වෙනවා නම් කොහොමද වැඩි වෙන්නේ? ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන හේතු දෙක කියන්නේ. ටක් ගාලා. ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන හේතු දෙක. ඔව්. හරි. එකක් ආදායම් අනිත් එක මොකද්ද? එකක් ආදායම් පුතේ අනිත් එක ආරම්භක ප්‍රාග්ධනය. අයිතිකරුගේ මුදල් ලබත් ආරම්භක ප්‍රාග්ධනය. අම්මෝ වියදම් හින්දා ප්‍රාග්ධනය අඩු වෙනවා, හිමිකම් අඩු වෙනවා. මම එහෙම හිමිකම් වැඩි වෙනේවා. හරිද? හොඳයි පුතේ. දැන් මේක මෙතන වැරදි. ඊට පස්සේ ඔව් අමතර ප්‍රාග්ධනය. හරියට හරි පුතේ. අමතර ප්‍රාග්ධනයයි මේ ආදායම හින්දා තමයි හිමිකම වැඩි වෙන්නේ. දැන් මෙතන බැංකු ණයක් ගත්ත කියලා හිමිකම වැඩි වෙන්නේ. මේක වැරදි. ඊට පස්සේ වත්කම් වැඩි වේ වගකීම් අඩු වේ. බැංකු ණය ගත්තාන් පස්සේ පුතේ වගකීම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහනේ. එහෙනම් මේකේ මෙතන වැරදි. ඒකයි දැම්මේ නැත්තේ. ඊපස්සේ ආදායම් වැඩි වේ. ආදායමට කිසි අදාළත්වයක් නැහැ බැංකු ණයක් ගත්තා කිව්වන් පස්සේ. එහෙනම් ඒක වැරදි. වගකීම් අඩු වෙන්නේ නැහැ. ඒකත් වැරදි. මොකද වගකීමක් අඩු වෙන්නේ නැහැ බැංකු ණයක් ගත්තාන් පස්සේ. උත්තරේ දෙක වත්කම් වැඩි වේ වගකීම් වැඩි වේ. හරි වත්කම් වැඩි වේ වගකීම් වැඩි වේ. හොඳයි. හරි. උත්තරේ දෙක 100කට දෙක ඊළඟ දෙකටත් උත්තර නැහැ කියලා ආරංචියක් එනවා 22ටයි 23ටයි උත්තර නැහැ සර් කියලා ආරංචියක් එනවා පුතේ. ඒ ආරංචිය හරිද? ඒ ආරංචිය හරි වගේ නේද? අපි මේ කමක් නැහැ මේ උත්තර ලියමු එහෙම වුණොත් ඈ. කොහොම හරි මොකක් හරි මේ පේපර් කාස් එකක් හින්දා ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඒක මේ හොඳයි මටත් හිතෙන හැටියට නම් පුතේ ඔයා කියන විදිහට උත්තර නැහැ වගේ තමයි. හරි. ඒතර උත්තරේ ලියමු ඈ. කොහොම හරි කමක් නැහැ. අපි එන්න පැත්තට වැඩේ කරන්න ඕනේ. හරි. එන්න පැත්තට වැඩේ කරන්න. අප්පා මේ අදත් මැච් එකක් තියෙනවා නේ. මැච් එකක් තිබ්බනේ අද. මොකද තාත්තේ? මට පොඩි අප්ඩේට් එකක් දෙන්න. ලකුණු කීයද කියලා. ඔව් වැඩක් නැහැ තමා. අවන්නේ අප්ඩේට් එකක් දෙන්නකො නිකන් කොහොමද කියලා. ෆෝන් එක නෑ නැත්තම් මම බලනවා මේ වෙලාවේ. මට ආරංචි එකව 190 ගානක් ගහලා තිනවා කියලා මගේ ෆෝන් එක අරන් ආවේ නෑ තේරුමක් නෑ අරන් ඉන්නේ. 52ක් ගහලා ඇති. ඕවර් කීයද? 199. හරි. හරි. කවන්නේ දැන් හිත හදාගෙන මේ සෙමිනාර් එකේ උඩ ඉන්න පුළුවන්. ඉඳ ප්‍රශ්නයක් නෑ. හරි. සෙන්සර් අතර ගහයි බලන් ඉන්නකෝ. හරි හොඳයි මේ ඊට පස්සේ ඉහත තොරතුරු වලට අදාළව ගිණුම් කරන සමීකරණය නිවැරදි කරන්න. නිවැරදි දක්වන්න. හරි. ඉහත තොරතුරු වලට අදාළව ගිණුම් කරන සමීකරණය නිවැරදි දක්වන්න. පුතේ අපි බලමු. දැන් මේකත් ගිණුම් කරන සමීකරණයම තමයි ඉතින්. නේද? දැන් මේක හරිනේ දැන් ඇත්තටම මේ ගිණුම් කරන සමීකරණය දැන් පුතේ අපි මේක ලියපු එකෙන් ඔන්න බලන්න කොච්චර වැඩ වගේක් වුණාද කියලා. පළවෙනි එකට උත්තරේ හොයාගත්තා. හරිද? ඊට පස්සේ මුළු වගකීමුත් හොයාගත්තා. ඒ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරිද? ඊට පස්සේ නම් ඊළඟ එක නම් තිබ්බේ බැංකු ණය ගන්න හින්දා මොකද වෙන්නේ කියන එක. ඒක නම් ඉතින් අපි ගන්න ඕනේ මේකෙන් ගන්න බෑ. හරි ඒක අපි දැනගන්න ඕනේ. හරි. එතකොට 22 කියන්නේ ඉහත තොරතුරු වලට අදාළව ගිණුම් කරන සමීකරණය නිවැරදිව දක්වන්න. හරි. එතකොට මෙතන තියෙන උත්තර වැරදි පුතේ. අපි එහෙනම් උත්තරේ ලියමු. හරි. උත්තරේ තමයි එතකොට වෙන මොකුත් නෑ. දැන් මේ 2,90,000 මෙතනට එන්නේ. මේ 2,90,000 අපි හොයාගත්තේ එහෙමනේ 2,90,000. හරි. ඔය තියෙන්නේ. ඔක තමයි උත්තරේ. ඒ කියන්නේ මේක උත්තරේ. ඔන්න උත්තරේ. ඔන්න උත්තරේ. හරි 4,15,000 සමානයි 2,90,000 ධන 1,25,000. ඔක තමයි උත්තරේ. හරි. ඉතින් ඔන්න ඒක අපි මෙතන ලියමු නේද? ලියමු පුතේ. ඔක ලියමු අපි. 4,15,000 සමානයි 2,90,000 ධන 1,25,000 ඔන්න ඔහම ලියමු.
කමන්නේ. හරි ඊට පස්සේ 23ටත් උත්තරයක් නැහැ කියලා කිව්වා. අපි බලමු මේ උත්තරයක් නැද්ද කියලා. අපෙන් අහනවනේ මේ 2019 1.31 දිනට ව්‍යාපාරයේ මේ මුදල් ශේෂය. මේකට උත්තරයක් තියෙනවනේ. 2019 1.31ට ව්‍යාපාරයේ මුදල් ශේෂයනේ අහන්නේ. ඒකට උත්තරයක් තියෙනවා. මොකක්ද උත්තරේ? මොකක්ද උත්තරේ පුතේ? ඔයාලා හිතන විදිහට මොකක්ද උත්තරේ? 2019 1.31 දිනට මොකද්ද? උත්තරේ දීලා උත්තරේ අහලා තියෙනවා. උත්තරේ දීලා උත්තරේ අහලා තියෙනවා. මේකේ හොඳාකාරවම තියෙනවා පුතේ වර්ණ ව්‍යාපාරයේ 2019 1.31 දිනට පැවති තොරතුරු උපයෝගී කරගෙන තමයි මේක හදන්නේ කියලා. ඒතර මේ හොඳට දීලා තියෙනවා අතේ ඉදිරි මුදල් 20000යි කියලා. මේ ওই වගේ ලේසි ප්‍රශ්නයක් આવොත් මොකද දන්නවද වෙන්නේ? අපේ කට්ටිය හිතනවා ඈ මෙච්චර ලේසි ප්‍රශ්නයක් ඉන්නේ නැහැ මේකේ මොකක් හරි ඇති ෂුවර් එකට. බැංකු ණය අඩු කරන්න ඕනේ. කියලා බැංකු ණය අඩු කරලා දානවා. ඉතින් ලස්සනට හරි මොකක් හරි කරලා කරන්න පුළුවන් කොන් වැඩක් කරලා දානවා. හරි. ඒක තමයි හැටි. මේ සාමාන්‍ය හැටි පුතේ. පේපර් එක ලේසි වුණාද? පේපර් එක ලේසි වෙනවද? ඔයාලා හිතන්නේ පේපර් එක ලේසි වුණා අනේ මේ පාර පේපර්ස් ලේසි කරලා දේ. ඔයාලා හිතනවද පේපර්ස් ලේසි කරලා දෙද්දි ඔයාලට ලේසි වෙයි කියලා? මාර අමාරු වෙනවා. ඇයි ඔයාලා හිතනවා ඔයාලා කල්පනා කරනවා O level වගේ විභාගයකට හරිද? මුදල් ශේෂය දීලා මුදල් ශේෂය කීයද කියලා හයිද කියලා ඔයාලා හිතනවා. හරි? ඔයාලා හිතනවා ඊට පස්සේ මේකේ අභිරහසක් තියනවා කියලා. ඔව්. හරි. මේකේ තියෙන අභිරහසක්. අපි අභිරහස හොයාගෙන යන්න ඕනේ. හරි. මේ 20000 කෙලින්ම උත්තරේ හැටි දෙන්නේ නැහැ. හරි. එතන තියෙන හොරයක්. අපි රවට්ටන්න හදන්නේ. අපි යෝවට කියලා ගහනවා වෙන එක. හරි. ගාලා මේ තියෙන ඒවා එකතු කරලා අරක් කරලා මේක කරලා කොහොම හරි ගත්තොත් මේ උත්තර ඉතුරු උත්තර තුන එකක් කොහොම හරි කරලා ගේමක් ගහගත්තොත් අන්න ඒක තමයි උත්තරේ කියලා හිතනවා. අයියෝ. අර වගේ තමයි ඉතින් අමු ගොනායයි කියලා කියන්නේ. ඒ වගේ තමයි. හරි. ඉතින් කොහොම හරි පුතේ මෙතන අහන්නේ 2019 1.31 දිනට ව්‍යාපාරයේ මුදල් ශේෂය වන්නේ. මේ තියෙන 20000. නෑ ඔය වැඩේ මම මේක මේ කාටවත් කිව්වේ නෑ. හරි. මේ මතක තියාගන්න. ඒක මේ වෙන කිසිම කෙනෙක්ට කිව්වේ නෑ. මෙතන එහෙම කරපු කට්ටිය ඉන්නවද කියලා මම දන්නේ නෑ. ඒවා අපි කරලා මමත් කරලා තියෙනවා. මොකද පුතේ මට ඔයාලා කවදා හරි A level කරද්දී තේරෙයි මේ මම 2012 A levels කරේ 2012 තමයි ගිනුම් මම ඇත්තටම කියන්නේ ගිනුම්කරණය පේපර්ස් වල ලේසිම පේපරේ ආවේ ඒ අවුරුද්දේ 2012. ගිනුම් ඒ කියන්නේ උසස් පෙළ ඉතිහාසයේ ලේසිම පේපර් එක ආවේ 2012 මේ මම උසස් පෙළට මුහුණ ආපු අවුරුද්දේ ගිනුම්කරණය පේපර් එක. සමාගම් ගණන් ආවා නැත්තේ නෑ හැබැයි සරල පේපරයක් ආවා. ඉතින් හිතනවා එන අවුල් ඒ සෑහෙන්න හිතනවා. හරි. ඉතින් මේ ඔව් ලේසි ප්‍රශ්න වලට එහෙම මටත් වෙලා තියෙනවා. ඒක මම මේ කියන්නේ. හරි ඔයාලට කාටවත් බයිනව නෙවෙයි ඈ. එහෙම කියන්න ඕනේ නෑනේ. හරි. වාසනාවන්තයිනේ මං කිව්වේ දැන් වාසනාවන්තයි කිව්වට පුතේ වැඩක් නෑනේ. මම වාසනාවන්තලු අපේ වාසනාවක් තියෙනව නැත්තේ නෑ. ඒ වුණාට හරි අවුල්. මොකද වැඩේ තියෙන ඒකේ අනිත් පැත්ත ඊට කලින් අවුරුද්දේ 2011 තමයි පුතේ එන්න පුළුවන් අමාරුම accounting paper එක ආවේ. ඉතිහාසයේ එන්න පුළුවන් අමාරුම accounting paper එක. ගුරුවරුන්ට හදාගන්න බෑ කියන්නකෝ. වෙන මොකුත් ඕනේ නැහැ ළමයි අපි කවන්නේ කියන්නකෝ. අපිට මේ උගන්නපු මේ ගුරුවරුන්ට හදාගන්නත් බෑනේ paper එක වෙලාවට. ඔව්. ඒක සර්ලම කිව්ව ඇත්තන. පුතේ කොච්චර අපිට කිව්වා පුතේ කොච්චර අපි ඉගෙනුවද අපිටත් ඇත්තට මේ paper එක හදාගන්න. යක් මාරම ගුලක් මොකක්ද දන්නේ මේ paper එක හදුවේ කියලා බැන බැන හිටියේ දවස්. හරි. එච්චරට අමාරුයි. ඊට පස්සේ අපි මොකද කරේ 2011 A level paper එක අමාරු හින්දා ලෑස්ති වුණා ලෑස්තිවිල්ලා හම්මට සිට හැදුවා ගණන් හැදිලා හරි මාර ගණන් තෝයක් හැදුවේ. ඒව මාර අමාරුයි. හැදුවා කොහොම හරි හැදුවා. ඒ ඉගෙන ගත්තේ අර අමාරු ගණන් හදන්න. හැබැයි මේ ආව නිකන් අර මේ තනි කරම පාස් පේපර්ස් වල වගේ ගණන් ආවා. ඒතර කොයි වෙලාවකත් අපි හිතුවේ නෑ මේක මේ ඇත්තටමද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ගොඩාක් වෙලාවට හිතුවේ මේ නෑ මෙතන ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙයි කියලා. ඉතින් වෙලාව ගියා. දන්නේම නැතුව. කරා කොහොම හරි කරා මම නම් කරා. ඒකක් තියෙනවා ඉතින් හරි. ඉතින් මේ කොහොන හරි තොත්ත බබාලගේ වගේ පේපර් එකක් තමයි හරි ඇත්තටම ලේසි පේපර් එකක් පුතේ. ඒ කියන්නේ
2012 පේපර් එකත් එක්ක බලද්දී අනිත් පේපර්ස් වල උත්තර ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා. පාස් පේපර්ස් සම්පූර්ණයෙන්ම තමයි ආවේ. ගොඩක් ලේසි වුණා. ගොඩක් ලේසි වුණා. ඒකෙන් ගොඩාක් කට්ටිය මේ සෑහෙන අසරණ වුණා. හිතුවේ අර වගේ පේපර් එකක් බලාගෙන ගියා ආවේ නිකන් ලේසි පේපර් එකක්. ඒ වුණාට ඒකට ගහක ඒකට කරගන්නත් බෑ. හරි අන්න ඒක තමයි. ඉතින් මේ හරි ඔයාලට කොහොම වෙයිද දන්නේ නැහැ. මේම බය වෙන්න එපා. ඔයාලට මේ අමාරු කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය විදියට දෙනවා පුතේ. වෙනස් කරන්නේ නැහැ. ස්ටෑන්ඩඩ් එක කියන්නේ වෙන දාපු විදියම තමයි පේපර් සමාරුම වෙයි කියලා එහෙම දෙයක් වෙන්නෙත් නැහැ. ඉතින් වෙන දාපු ස්ටෑන්ඩඩ් එකට එනවා. කොහොමත් ඉතින් ඔයාලට එන්නේ පුතේ ඔයාලා ජීවිතේට දැකපු නැති පේපර් එකක්නේ. ඕක අතට ගත්ත ගමන් හැම එක්කෙනාටම හිතෙන්නේ බුදුහාමුදුරුවෝ මේක අමාරුයි කියලා. අයියේ. දැකලා නැති පේපර් එකනේ. දැන් මේ පේපර් එකට ඔයාලට බයක් හිතෙනවද? ඈ? මේ පේපර් එකට ඔයාලට බයක් හිතෙනවද නැහනේ. ඒ වුණාට ඔයාලට O level පේපර් එක දැක්ක ගමන් බයයි අම්බි බුදු අම්බි. ඉවරයි. මං ඉවරයි කියලා තමයි යන්නේ. ගෙදරට ගිහිල්ලා අයියෝ අම්මේ මං ඉවරයි වැඩක් නැහැ. ජීවිතේම ඉවරයි ඔක්කොම කරලා යන්නේ ඉතින්. එහෙම තමයි. අමාරු ඒ කියන්නේ සාමාන්‍ය අලුත් පේපර් එකක් කියන්නේ ඉතින් අමාරු පේපර් එකක් තමයි. ඒසිව හම්බෙන්නේ නැහැ. හරි. ලෑස්ති වෙන්න ඕනම බෝල් එකට ගහන්න. හරි. ඒකයි වෙන්න ඕනේ. හරි. ඉතින් මේකේ උත්තරේ ලස්සනටම දීලා තියෙනවා අපිට. අපෙන් අහනවා මෙතන මුදල් ශේෂය කීයද කියලා. මුදල් ශේෂය මෙතන ලස්සනට දීලා තියෙනවා. අතේ ඉතිරි මුදල් 20000යි කියලා. ඕකේ අතේ ඉතිරි මුදල් කියන්නේ මුදල් ශේෂයට කියලා දැනගන්නත් ඕනේ පුතේ ඈ. හරි. එතකොට ඔන්න 23ට උත්තරේ 4. 23ට උත්තරේ 4. හරි. ඊට පස්සේ වරුණ සෝරි. තා පොඩි ආයෙ කරනවා. හරි 24 රුපියල් 50000ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට විකිණීමට අදාළ වන නිවැරදි දිත්ත සටහන පුතේ. හරි රුපියල් 50000ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට විකිණීමට අදාළ නිවැරදි දිත්ත සටහන අපි විකුණනවා. හරි විකුණන්නේ ණයට. අපිට සල්ලි හම්බ වෙන්නේ නැහැ. හරි සල්ලි හම්බ වෙන්නේ නැති හින්දා අනිවාර්යෙන්ම මෙන්න මෙහෙම මම පුංචි මේ උදව්වක් දෙන්න 50-50 අවස්ථාවක් දෙනවා ඔයාලට 50-50 අවස්ථාවක් දෙනවා. හරි පුතේ සල්ලි හම්බ වෙන්නේ නැති හින්දා මේක උත්තරේ වෙන්නෙත් නැහැ මේක උත්තරේ වෙන්නෙත් නැහැ. හරි සල්ලි හම්බ වෙන්නේ නැති හින්දා පළවෙනි එක උත්තරේ වෙන්නෙත් නැහැ හතරවෙනි එක උත්තරේ වෙන්නෙත් නැහැ. ඇයි මුදල් හම්බෙන්නේ නැහනේ. හරි ඔක ඉතින් මම ලියලිය කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට මතක් වෙන්න ඕනේ. භාණ්ඩ විකුණනවා නම් පුතේ අපි ණයට වික්කත් මුදලට වික්කත් අපි දාන්නේ විකුණුම් ගිණුමට. ඒක හොඳට ඔළුවේ තියාගන්න. අපි ණයට වික්කත් මුදලට වික්කත් අපි දාන්නේ විකුණුම් ගිණුමට. නැතුව ණයට විකුණුම් ගිණුම අත්පිට විකුණුම් ගිණුම කියලා ගිණුම් දෙකක් නැහැ. හරි එහෙනම් මතක තියාගන්න ණයට හෝ අත්පිට විකුණුනවා නම් අනිවාර්යයෙන්ම දාන්නේ විකුණුම් ගිණුමට. විකුණුම් ගිණුම කියලා කියන්නේ ආදායම් ගිණුම. ආදායම් වැඩිවීම බැර. හරිද? විකුණුම් කියලා කියන්නේ ආදායම් ගිණුමක් ආදායම් වැඩිවීම බැර. ඉතින් එහෙම කියපු ගමන්ම උත්තරේ එනවා. උත්තරේ 2. ණයගැති ගිණුම හර වෙන්නේ පුතේ මොකද අපි ණයට විකුණන හින්දා එයාලා අපිට මුදල් දෙන්න ඉන්නවා. ණය ගැතියෝ අපි ණයට විකුණන හින්දා අපිට එයාලා සල්ලි දෙන්න ගැති වෙලා ඉන්නවා. ණය ගැතියෝ වත්කමක්. හරියට හරි පුතේ. වත්කමක්. ඒ හින්දා උත්තරේ 2. උත්තරේ 2. 24ට 2. 25 ඒකට කියමු නේද උත්තරේ. ඒක නම් මම හිතන්නේ මම කියලා දෙන්නත් ඕනේ කියලා. පහත දැක්වෙන අයිතම අතරින් මොකද්ද පුතේ මේ කියන්නේ? පහත දැක්වෙන අයිතම අතරින් ජංගම වත්කමක් ලෙස සැලකෙන්නේ. පහත දැක්වෙන අයිතම ජංගම වත්කම. ජංගම වත්කම. ලීබඩු උපකරණ නෑනේ. ඒක ජංගම නොවන වත්කමක්නේ. කීර්ති නාමය. ඒ මොකද්ද? කීර්ති නාමය? කීර්ති නම් කියන නමක්. කීර්තිත් දන්නේ නැහැ නේ. කීර්ති නාමය ගුඩ්විල් කියන එක. පුතේ කීර්ති නාමය නැත්තම් ගුඩ්විල් කියලා අපි කියනවා. ඒ කියන්නේ මෙහෙමයි. උදාහරණයක් මම මෙන්න මෙහෙම එකක් දෙන්නම්. හරි. දැන් ඔයාලා හිතන්න පුතේ
ලංකාවේ ප්‍රසිද්ධ ආයතන තියෙනවා. හරි. මම නිකන් උදාහරණ දෙන්නම්. මැලිබන් කම්පැනි එක, මංචි කම්පැනි එක. හරි අපි මැලිබන් කම්පැනි එක ගමු. හරි. කවදා හරි මැලිබන් කම්පැනි එක වෙනත් කෙනෙක්ට විකුණනවා. කොකා කෝලා එක. හරි. කොකා කෝලා නම් ගොඩක් වෙලාට වෙන රටක ඉඳලා පොඩ්ඩක් මුක් ගමු. මැලිබන් එක. හරි. දැන් මැලිබන් එක ඔන්න කාට හරි කෙනෙක්ට විකුණනවා. හරි. එහෙම විකුණද්දි පුතේ දැන් බිල්ඩින් වල අගය ඊට පස්සේ ඒ අන්ත සූත්‍ර වල අගය ඒ අමුද්‍රව්‍ය වල අගය ඔක්කොමත් එක්ක විකුණන. හරි. විකුණද්දී එයාලා කියනවා මෙහෙමයි මැලිබන් කියන නම දෙන්න විදියක් නැහැ. මැලිබන් කියන නම ඔයාලා පාවිච්චි කරනවා නම් මොකද නම තියෙන එක්කෙනෙක්ටනේ. කිසියම් පුද්ගලයෙක් කියන්නේ කාට හරිනේ තියෙන නම. මැලිබන් කියන නම ඔයාලට දෙනවා නම් මට තව අපිට තව කෝටි 1000ක් ඕනේ. කෝටි 1000ක් වැඩිද? නෑනේ කෝටි 1000ක් ඕනේ. කෝටි 100ක් ඕනේ කියලානේ. ඔය මේ මන් දන්න විදිහට මේ ලංකා බැංකුවේම මං හිතන්නේ මේ ඒ ඔය හැම එකේම ඒ කට්ටියගේ තියෙනවා පුතේ මේ එයාලගේ කීර්ති නාමය නැත්තම් ඒ වෙළඳ නාමය අගය කරලා තියෙන අගයක් තියෙනවා. මං කෝටි 2000 ගානකටද මන් දන්නේ මේ මට මොකක් හරි කවුරු හරි මේ ළඟදී මට මොකක් හරි කතාවකදී කිව්වා මතකයි. කෝටි 2000 හරියට බලන්න ඕනේ පුතේ ඔයාලා. කෝටි 2000 ගානකටද කොහෙද මේ ඒ කීර්ති නාමය කියන එක අගය කරලා තියෙන්නේ. BOC එකේ මට එහෙම ආරංචියක් කිව්වා ළඟදී. දැන් ඊට වැඩිත් දන්නේ නැහැ. කොහොම හරි දැන් හිතන්න මැලිබන් කම්පැනි එයා කියනවා කෝටි 1000ක් ඕනේ. කෝටි 1000ක් දුන්නොත් මැලිබන් කියන නම දෙන්න. හරි මැලිබන් කියන නම දෙන්න. කොහොම හරි කොහොම හරි පුතේ. ඉතින් ඒක වෙනම ඒ කීර්ති නාමය කියන එක පුතේ මේ එකපාර හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලංකාවෙම තියෙන බ්‍රෑන්ඩ්ස් තියෙනවානේ. මැලිබන්, මංචි, කොකා කෝලා අපි ගමු ප්‍රශ්නයක් නැහැ. ලෝකෙම තියෙන බ්‍රෑන්ඩ්ස් ගත්තොත් දැන් KFC, හරි, McDonald, ඊට පස්සේ බර්ගර් කින්, හරි. දැන් ඔය ඒ වගේ ඔය අපි ඉගෙන ගන්නවා මේ A level වලට එහෙම අපි ඉගෙන ගන්නවා පුතේ ඔය වරලත් ව්‍යාපාර කියලා જાතියක් ගැන. හරි. ඒ කියන්නේ අර KFC කට්ටිය වගේ KFC එකේ නාමය යටතේ ව්‍යාපාර ගනුදෙනු කරන්න වරලත් ව්‍යාපාර හැටියට අපි ඒ කට්ටියට ගාස්තුවක් ගෙවලා ලංකාවේ අපි කරනවා දැන් KFC එක ලංකාවේ කරන්නේ කාගෙල්ස් කම්පැනි එකෙන් හරි KFC එක ලංකාවේ කරන්නේ කාගෙල්ස් කම්පැනි එකෙන් ඊට පස්සේ මැක්ඩොනල්ඩ් එක කරන්නේ අබාන්ස් එකෙන් හරි ඊට පස්සේ මොකද්ද පීසා හට් එක කරන්නේ ලංකා සීමා සහිත මොකද්ද ගැමා පීසා ක්‍රාෆ්ට් ලංකා සමාගමේ ඔන්න ඔහොම තියෙනවා කීපයක්ම නෑ මාස් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ වරලත් ව්‍යාපාරයක් නෙමෙයි පුතේ මාස් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ මහේෂ් අම්ලීන් ෆැමිලි එකට දීලා තියෙන ඒ කියන්නේ එයාලගේ කම්පැනි එකක් නම ගන්නවට වඩා වෙන නමක් දාලා බිස්නස් එක පටන් ගන්න එක ලාභයි ඕ නෑ ඕ නම ගන්නවට වඩා හරි සොරි අනේ සොරි මේ බර්ගර් කින් එක අබාන්ස් නේ බර්ගර් කින් එක අබාන්ස් හරි බර්ගර් කින් එක අබාන්ස් මේ මැක්ඩොනල්ඩ් එක මට ඒක මැක්ඩොනල්ඩ් එක කරන්නේ මට මතක නෑ කවුද කියලා හරි කොහොම හරි පස්සේ බලමු මේ නෑ ඉතින් දැන් මේකනේ නම ගන්නවට වඩා වෙන නමක් දාලා කරන එක ලාභයි තමයි මට නිකන් ඔයාලා මෙහෙම අදහසක් දෙන්න හරි අපි දන්නවා මැලිබන් කම්පැනි එක කවුරු හරි ගත්තා කියලා හරි එක්ක දන්නේ නැහැ කියලා හිතමු. දන්න හෝ දන්නේ නැහැ. හරි. දැන් බිස්කට් එකක් එනවා ABC බිස්කට් කියලා. ඉතින් ගන්නම නමක් ඉතින් වෙන නමක් නෑ. ඕක තමයි මතක් වෙන්නේ හැම වෙලාවෙම. ලේසි නමක් නේ. ABC බිස්කට් කියලා එනවා. ගන්නවද? මංචි බිස්කට් එකද ගන්න ABC බිස්කට් එකද ගන්න? මංචි බිස්කට් එකද ABC බිස්කට් එකද? සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍යයෙන් නම් මංචි එකනේ ගන්නෙ. මොකද ABC කියලා කියන්නේ මැලිබන් කම්පැනි එක කියලා දන්නේ නැති වුණාට දන්න එකනේ ගන්න අපි සාමාන්‍ය දන්න එකක්නේ ගන්න. අන්න ඒකයි පුතේ ඒ නම එච්චර ඒකයි වටින්නේ. නැත්තම් ඉතින් මේ එහෙනම් ඒ නම ඕනේ ඇත්තටම ඉතින් ඒ නම ගන්නවට වඩා වෙන නමක් දාගෙන කරන එක හොඳයි. හරිද? මැක්ඩොනල්ඩ් එකත් අබාන්ස් එකෙන් පොඩකින් පොඩි මම ඒකටත් උත්තර දෙන්නම් ඈ. ඒකට උත්තර දෙන්න අර කලින් අර මැක්ඩොනල්ඩ් එකද මොකක්ද කියන එක. හරි. ඉතින් කොහොම හරි මේ මතක තියාගන්න දැන් යන්නේ ඒකයි පුතේ ඒ නාමය එච්චර වටින්නේ නැත්තම් ඔයාලා හිතන්න නැත්තම් ඉතින් එච්චර නාමයක් වටින්නේ නැහනේ.
අනේ අපිට එපා තියාගන්න මැලිබන් නම මේ මොකද නම් නැතුව කියලා ඉන්න පුළුවන්. ඒ වුණාට ඉතින් ඒ නම අර ඒ කාලේ ඉඳලම හදලා අර යන්නේ. මොකද්ද අර මොන හිනියප් පුහාමිද කොහෙද කියලා ඒ ෆවුන්ඩර් of Melbourne company. එයා කියන්නේ එයාගේ ඉඳලා එන එකක් නේ පුතේ. ඒ අවුරුදු ගානක ඉඳලා එන දෙයක් ලොකු කීර්තිනාමයක් ගොඩනගපු මේ ආයතනයක්. ඉතින් ඒ වගේ තැනකට අනිවාර්යෙන් වටිනවා ඒ නාමය. හරි. ඉතින් බර්ගර් කින් එක සම්බන්ධයෙන් නම් මේකේ නැහැ. මැක්ඩොනල්ඩ් එක කරන්නේ සීමා සහිත අබාන් සමාගම තව එයාලා තව කට්ටියක් එකතු වෙලා ඉන්නවා රෙස්ටොරන්ට් සිස්ටම් පෞද්ගලික සමාගම කියන එක. KFC කරන්නේ කාගෙල් සිලෝන් ලිමිටඩ් කියන සමාගමෙන්. ඊට පස්සේ පීසා හට් එක කරන්නේ සීමා සහිත ගැමා පීසා ක්‍රාෆ්ට් ලංකා පෞද්ගලික සමාගම. හරි. එහෙම අරගෙන ඒව වරලත් ව්‍යාපාර. ඒ වරලත් බර්ගර් කින් වරලත් ව්‍යාපාර. ඩොමිනෝස් වරලත් ව්‍යාපාර. ඒ වරලත් ව්‍යාපාර. හරි. හොඳයි. ඉතින් මොකද මැලිබන් එක ගන්න මැලිබන් එක ගන්න පුළුවන් නම් මෙහෙම ඉන්නවයි. හරි. අම්බෝ ගන්න පුළුවන්. දැම්ම නෙවෙයි. තව කල් යන්න ඕනේ. හරි. ඇත්තම කියන්න ඕනේ. ආයි ටාගට් තියෙනවා. ඒක මැලිබන් එක ගන්න එකම නෙවෙයි. මැලිබන් එක ගන්න නෙවෙයි ඊට වඩා වෙන ටාගට් තියෙනවා. මැලිබන් අපිට ඉතින් වැඩක් නැහැ නේ. මම මුකුත් දන්නේ නැහැ බිස්කට් හදන බිස්කට් තියා මේ කෑමක් හදා ගන්න දන්නේ නැහැ. පොල් සම්බෝලයක්වත් හරියට. මොන බිස්කට්. හරි. මොකද්ද ඕක හොයාගන්නේ කොහොමද කියලා අහලා තියෙනවානේ. මේ ඒ කියන්නේ ඕක හොයාගන්නේ කොහොමද කියන්නේ? මොකද්ද කියලා මට එවන්නකෝ. මේ හරි පුතේ කොහොම හරි ඉතින් මේ කීර්ති නාමය කියන එක ගොඩාක් වටිනවා. මතක තියාගන්න කීර්ති නාමයක් කියලා කියන්නේ ජංගම නොවන වත්කමක්. හරි. ජංගම නොවන වත්කමක්. මම බලපු විස්තරද? හරි. හරි. මම බලපු විස්තරද? මම බලපු විස්තර මේ පුතේ මේ ඒක මම පොතකින් බැලුවේ මේ මොකද මම උගන්නන පොත් තියෙනවා මට ඒක පැටලලා තිබ්බේ මොකද්ද කියන එක අර කියපු ටික හරි ඒක නම් පොතකින් බැලුවේ බලා ගන්න ගහලම තමයි බලා ගන්න වෙන්නේ මැක්ඩොනල්ඩ් ශ්‍රී ලංකාව වගේ කියලා ගහන්නකො මැක්ඩොනල්ඩ් ශ්‍රී ලංකා කියලා ගහන්නකො ඕකට සාමාන්‍යයෙන් අපි කියනවා ෆ්‍රැන්චයිස් බිස්නස් කියලා මෙන්න මෙහෙම ගහන්න franchise businesses කියලා හොයන්න franchise businesses of Sri Lanka කියලා හරි හොඳයි ගොඩක් දේවල් ටිකක් ඇවිල්ලා දිනවා මම පස්සේ කියන්න ඒක ගැන හරි හොඳයි හරි අපි ළඟ එන්න පුතේ දැන් ඔන්න මතක තියාගන්න කොහොම හරි කීර්ති නාමය කියලා කියන්නේ ජංගම නොවන වත්කමක් හරි ලී බඩු උපකරණ ජංගම නොවන වත්කමක් කීර්ති නාමයේ ජංගම නොවන වත්කමක් ඉඩම් හා ගොඩනැගිලි ජංගම නොවන වත්කමක් හැබැයි නිමි භාණ්ඩ තොග කියන එක නිමි භාණ්ඩ තොග කියන එක පුතේ ජංගම වත්කමක් ඒ හින්දා උත්තරේ වෙන්නේ 4 25ට 4 හරි ප්‍රශ්න Apple එක ඒක නම් පුතේ බලන්න ඕනේ. ඒ කියන්නේ ඒ වැලියු එක බලන්න පුළුවන්. Apple කම්පැනි එකේ වැලියු එක ඔයාලා ගහන්න ඉන්ටර්නෙට් එකේ එනවා. ඒක ඒවා තියෙනවා. මට රට හොල්ලන්න අදහසක් තියෙනවා. රට නම් හොල්ලන්නේ නැහැ. අම්මෝ චර බෑ කරන්නේ. යා. හරි. ඔව් පුළුවන්. රෙකෝඩින්ග්ස් ටික බලන්න. YouTube එකේ තියෙනවා. අනිවාර්යෙන් බලන්න. ඒක බලලා මේ ඇත්තටම හොඳ වැඩක් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පේපර්ස් ටික හොයාගන්න බැරිනොත් මොකක් හරි තිබ්බොත් මට කියන්න මම එවන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ වැඩ කරන්න පුළුවන්. අන $2 trillion ට්‍රිලියන් 2යි කියලා දාලා තියෙනවා. Apple එක බලන්න සර්ච් කරලා බලන්න. මොන ට්‍රිලියන් 2යි කියලා ගහලා තියෙනවා. ට්‍රිලියන් 2යි. $2 trillion ආ ඔව් භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ වුණු ප්‍රශ්නයක් අහලා තියෙනවා.
මේ හිතන්න නැහැ ඔය කමන්නේ භාණ්ඩාගාර පිළිවෙත අපිට ඕන වෙලාවක ගන්න පුළුවන් බැංකු වලින් ගන්න පුළුවන් අවුරුදු 18ට වඩා වැඩි කට්ටියට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා හරි මේ 26 26 වෙනි එකට යන් 26 කොබලන් ව්‍යාපාරයේ ඇති මුදල් හෝ භාණ්ඩ අයිතිකරුවන් විසින් පෞද්ගලික පරිහරණය සඳහා ලබා ගැනීම නිසා ඇතිවන හිමිකමේ අඩුවීම හඳුන්වන්නේ මගේ අපි ඕක නම් බැරි වුණොත් එහෙම පුතේ හරි කියන්න ඕක පුළුවන් හැමෝම උත්තර දෙන්න 69 ලක්ෂයක් ඉන්නවා හැමෝම උත්තර දෙන්න හරි මෙතෙක් කිසිම කෙනෙක් හරි හරි 69 නෙමෙයි මම වැරදිලා කිව්වා හරි මොකද්ද මේ 26ට උත්තරේ මොකද්ද පුතේ ගැනිලි ගැනිලි උත්තරේ ගැනිලි හරි අයිතිකරුවන් විසින් තමන්ගේ يعني ව්‍යාපාරයේ තියෙන දේවල් අරගෙන යන්නේ ඉතින් අයිතිකරුවෝ වෙන කවුරුත් අරන් යන්නේ නැහැ ව්‍යාපාරයේ තියෙන මුදලක් අයිතිකරුවෝ අරන් යනවා හරිය නැත්නම් ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ අයිතිකරුවෝ අරන් යනවා හරිය නම් පුතේ අපි ඒකට නමක් කියනවා ඒ ගැනිලි උත්තර දෙක 26ට 27 ව්‍යාපාරයකට රුපියල් 5000ක් අමතර ආදායමක් ලෙස මුදලින් ලැබීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර හරි හොඳම ඒ කියන්නේ ඒකත් ලේසි පිළිතුරක් මේකේ තියෙනවා සමහර ඒවා චුට්ටක් අමාරුයි සමහර ඒවා හරි ලේසි පුතේ මේ තියෙන පේපර් එකේ තියෙන ඒවා මේකට උත්තරේ කියන්න පුළුවන් අපිට සල්ලි හම්බ වෙනවා ව්‍යාපාරයට රුපියල් 5000ක අමතර ආදායමක් ලෙස මුදලින් ලැබීම කොහොමද දාන්නේ සල්ලි වලින් හම්බ වෙනවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ මුදල් පොතට ඒක හරි හැබැයි අපෙන් අහන්නේ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර පිළිවෙලින් දැක්වෙන පිළිතුර පුතේ හරි පිළිවෙලින් දැක්වෙන රුපියල් 5000 අපිට හම්බ වෙනවා සල්ලි වලට ඒක පිළිවෙලින් දැක්වෙන පිළිතුර අදාළ මූලාශ්‍ර ලේඛනය සහ මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න උත්තරේ මොකද්ද මූලාශ්‍ර ලේඛනය ලදුපත මූලික සටහන් පොත මුදල් පොත හරි මූලික ඉස්සෙල්ලාම අහන්නේ මූලාශ්‍ර ලේඛනයනේ නේද ඊළඟට තමයි පුතේ මූලික සටහන් පොත ඇහුවේ එහෙනම් ලදුපතයි ගෙවීම් වවුචරයයි මේක දාන්න බෑ ඇයි ඒ මේක උන්න උත්තරේ හැටියට එවලා තියෙනවා කීප දෙනෙක් මේක දාන්න බෑ හේතුව ඇයි පුතේ මේක තියෙන අනිත් පැත්තටනේ ඉස්සෙල්ලාම තියෙන්නේ මූලික සටහන් පොත ඊළඟට තියෙන්නේ ලදුපත හරි අපින් අහන්නේ මූලාශ්‍ර ලේඛනයයි මූලික සටහන් පොතයි. ඒ කියන්නේ ලදුපතයි මුදල් පොතයි. හරි උත්තරේ දෙක. හරි. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නාංක 28 සහ 29ට පිළිතුරු සපයන්න තරංග ව්‍යාපාරයේ රුපියල් 25000ක් වටිනා බඩු තොගයක් ණයට ගන්නා ලදී. හරි. ඔන්න ණයට ගන්නවා කියලා තියෙනවා. හරි. ඉතින් මොකද කරන්න තියෙන්නේ? ආපසු ගෙවීමේදී 5%ක මුදල් වට්ටමක් හිමි වූ අතර. ඒක හොඳයි. මුදල් ගිණුම්ගත කරනවා පුතේ. වෙළඳ වට්ටම් විතරයි අපි ගිණුම්ගත කරන්නේ නැත්තේ මුදල් වට්ටම් ගිණුම්ගත කරනවා. මුදල් වට්ටමක් හිමි වූ අතර චෙක් පතකින් ගෙවීම් සිදු කරන ලදී. හරි පුතේ. ඔන්න බලමු. දැන් මොකද අපිට කියන්නේ කියලා බලමු. මේක පේන්නේ නැහැ නේ. හරි. තරංග ව්‍යාපාරයේ රුපියල් 25000ක් වටිනා බඩු තොගයක් ණයට ගත්තලු. ආපසු ගෙවීමේදී 5%ක මුදල් වට්ටමක් හිමි අතර චෙක් පතකින් ගෙවුවලු. හරි. 28 ප්‍රශ්න බලන්න. ඉහත සිද්ධියේ සඳහන් ගණතුණු වලට අදාළ තරංග ව්‍යාපාරයේ මූලාශ්‍ර ලේඛනය වන්නේ මූලාශ්‍ර ලේඛන වන්නේ මොනවද මූලාශ්‍ර ලේඛන කියන්න බලන්න. මූලාශ්‍ර ලේඛන වන්නේ
මේකෙන් පළවෙනියටම තියෙන්නේ 25000ක බඩු තොගයක් ණයට ගැනීම. ණයට ගත්තේ පුතේ ණයට ගත්තේ මොන ඉන්වොයිසියද? ණයට ගන්නවා නම් මේ වෙළඳ භාණ්ඩනේ. බඩු තොගයක් කියලා කියන්නේ වෙළඳ භාණ්ඩනේ. ණයට ගන්නවා නම් ගැනුම් ඉන්වොයිසිය. ඔව් පුතේ. හරියට හරි. ගැනුම් ඉන්වොයිසිය. 4.2මද? ඔව්මයිනේ. ඔක්කොම 4.2 ආන්සර්ස් තමයි වෙලා තියෙන්නේ. 4.2 4.2 4.2 2 බලමු. හරි. මේකට මොකක්ද දෙන්නේ කියලා. දැන් අනිවාර්යෙන් පුතේ මේකේ රුපියල් 25000ක් වටිනා බඩු තොගයක් ණයට ගත්තේ. අපි ණයට ගන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම බඩු තොගයක් කියලා කියන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගන්නේ ගැනුම් ඉන්වොයිසිය. හරි. පළවෙනියට මෙන්න ගැනුම් ඉන්වොයිසිය. හරි. එහෙනම් මෙතනත් මම ඔන්න 50-50 අවස්ථාවක් ඔයාලට දෙනවා. මේක වැරදි. මේකත් වැරදි. මොකද ඉස්සල්ලාම එන්නේ ගැනුම් ඉන්වොයිසිය. හරි. දෙවෙනි එකේ ආපසු ගෙවීමේදී පුතේ ගෙවනවා නම් ඕකේ කෙලින්ම අපි සිංහල මාධ්‍යයෙන් හින්දා ටිකක් වැඩේ ලේසි. හරි ඇත්තම කතාව. ඉංග්‍රීසි වලින් මීඩියම් වලින් තෝකම තමයි තියෙන්නේ පේමන්ට් වවුචර් කියලා. ඉතින් අපි ගෙවනවා නම් පේමන්ට් වවුචර්. එහෙම නැත්නම් සිංහලෙන් ගෙවීම් වවුචරය. අපි ගෙවනවා නම් ගෙවීම් වවුචරය. උත්තරේ 4 නැවතත්. කිව්වා වගේ 4 2 උත්තර තමයි හැම වෙලකෙම තියෙන්නේ. හරි අපි කොහොමම තියාගෙන ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි 29 ඔව් චෙක් පතකින් ගෙවන්නේ. චෙක් පතකින් ගෙවුවත් පුතේ ගෙවීම් වවුචරේ තමයි. මම ඔක් කියලා දීලා තියෙනවා. හරි. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. හරිද? මේ යාළුවෝ දෙන්නම යන්නේ එකම කඩේට බඩු ටිකක් ගන්න. හරිද? රුපියල් 50000ක බඩු. හරි. රුපියල් 50000ක බඩු. මෙයා ඒ අදාළ මේවා ගෙවන්නේ මුදලින්. මෙයා ඒ අදාළ දේවල් ගෙවන්නේ චෙක් පතකින්. හරි. මොකෙන් ගෙව්වත් මොකද මුදලෙන් ගෙව්වන් පස්සේ වෙන මූලාශ්‍ර ලේඛනයකුයි චෙක් පතකින් ගෙව්වන් පස්සේ වෙන මූලාශ්‍ර ලේඛනයකුයි හම්බෙනවද? නෑ. මෙයා දෙන්නේ සල්ලි ගෙව්වට පස්සේ දෙන රිසිට් එකම තමයි. තේරුණාද? හරි. රිසිට් නෑ බැංක් එක සම්බන්ධ වෙනවා. ඒක වෙනම දෙයක්. මේ අපෙන් අපිට ඕනේ මෙයා දෙන රිසිට් එකනේ ගෙවීම් වවුචර්. ගෙව්වා ගෙව්පු එකට හම්බුණා. මුදලින් දුන්නත් චෙක් පතකින් ගෙව්වත් හම්බ වෙන්නේ ගෙවීම් වවුචරේ තමයි. හරි. ඒක මතක තියාගන්න. ඉතින් ඒක උත්තරේ උඩ හරි. අපි යන් ඊටු ගානට. පුතේ 29 තරංග ව්‍යාපාරයේ මුදල් ගෙවීම සම්බන්ධයෙන් නිවැරදි දිත්ත සටහන කුමක්ද? හරි බලමු. මුදල් ගෙවීම සම්බන්ධ. ඒක නේද? ඉතින් ආපසු ගෙවීමේදී ඔන්න මෙතන තියෙනවා වීඩියෝ එක පොඩ්ඩක් අයින් කරන්නම්ම. හරි. මෙන්න මුදල් ගෙවද්දි මොකක්ද උනේ කියලා අහනවා. මොකක්ද උනේ කියලා අපි කියමු බලන්න. ආපසු ගෙවීමේදී 105ක මුදල් වට්ටමක් හිමි වූ අතර චෙක් පතකින් ගෙවීම සිදු කරන ලදී කියලා තියෙනවා පුතේ. හරි. ආපසු ගෙවද්දි 105ක මුදල් වට්ටමක් හිමි වුණලු. හරි. චෙක් පතකින්ලු ගෙවීම සිදු කරේ. හරි. එතකොට දැන් උන් අපි යාලට ගෙව්වනේ. ගත්ත එකට අපි ගෙව්වා. ඒ කියන්නේ අපි ණයට ගත්ත නම් පුතේ ණය හිමියෝ ආයි ණය හිමියොන්ට ගෙව්වන කියන්නේ ණය හිමියන්ට අපි ගෙවනවනේ. ණය හිමියන්ට ගෙවුවට පස්සේ ඒක වගකීම් අඩුවීමක්. කීයද ගෙවන්නේ කියලා බලන්නත් ඕනේ. කීයක් ගෙවනවද කියලා බලන්නත් ඕනේ. අපි බලමුද කීයක් ගෙවනවද කියලා. මෙහෙමනේ. රුපියල් 25000ක් ගෙවන්න ඕනේනේ. හරි. ඕකට පුතේ 105ක වට්ටමක් හම්බ වෙනවනේ. රුපියල් 25000ක් ගෙවන්න ඕනේ. ඕකට 105ක වට්ටමක් හම්බ වෙනවා. අපි මෙහෙම දාමු නිකන්. එතකොට මේ වට්ටම අඩු කරාට පස්සේ 105යි කියලා කියන්නේ 2500 1250යි. ඔය 105ක් ගාලා ගන්න පුළුවන්. 105ක් ගාලා ගන්න පුළුවන්. මොකද හේතුව කොහොමද ගන්නෙ? දැන් ඉස්සෙල්ලා 110ට බලන්න. 25000ට 110ක් කියන්නේ 2500යි. හරි. 25000ට 110ක් කියලා කියන්නේ 2500යි. ඒකේ භාගේ 1250යි. හරි. 105ක් කියන්නේ 1250. හරි 25000න් 1250ක් අඩු වුණාට පස්සේ එනවා පුතේ 23750ක්. ඔන්න 23750ක් තමයි ගෙවන්නේ. මේ තමයි මුදල් වට්ටම. මේක ගෙවනවා මුදලින්. මේක වට්ටම ලැබුණ වට්ටම. හරි. අපි දුන්න වට්ටම නෙවෙයි ලැබුණ වට්ටම.
ඒකත් මෙතන නම් ලද වට්ටම කියලා නැත්නම් හරි මේක ලද වට්ටම. දැන් ඔය පේපර් එකේ ඔය ප්‍රශ්නේ තියෙන තැනින් මේ වගේ ලියා ගන්න. ඒකට එනවා අදහසක්. හරිද? දැන් විභාගයට යන්න කලින් ඔයාලා මේ පේපර්ස් බලනවනේ. මොනවද දුන්න පේපර්ස් මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා ඔය තියරි බලන්නේ නැහැ. ඔයාලා බලන්නේ පේපර්ස් තමයි පුතේ. කොහොමද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. එතකොට අමතකුණොත් බලනවා ටක් ගාලා තියරි. එහෙම තමයි කරන්න ඕනේ. හරි. ඒතර මේ වගේ දේවල් තියෙද්දි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මෙහෙමයි 25000න් 105ක ඩිස්කවුන්ට් එකක් දුන්නාම ලද වට්ටම 2250යි මුදලින් 23750ක් ගෙවුවා කියලා දැන් ඔළුවේ තියෙනවා ටක් ගාලා. හරි. ඊට පස්සේ දැන් මුදලින් ගෙවලා තියෙන සෝරි පුතේ මුදලින් නෙමෙයි ගෙවලා තියෙන්නේ චෙක් පතකින් ඈ. චෙක් පතකින් කියන්නේ බැංකු සෝරි බැංකු චෙක් පතකින් ගෙවලා තියෙන හරි. ඒතකොට බැංකු ගිණුම බැර වෙන්න ඕනේ. මුදලින් ගෙවුවත් බැංකුවේ චෙක් පතකින් ගෙවුවත් ඒ අද මුදලින් ගෙවුවා නම් මුදල් පොත බැර බැංකු වලින් ගෙවුවා නම් බැංකු ගිණුම බැර. හරි. දැන් ඔන්න බැංකු ගිණුම බැර. හරි බැංකු ගිණුම බැර. බැංකු ගිණුම බැර බැංකු ගිණුමෙන් ගෙවන්නේ කීයක්ද? මේ මොකද්ද? හරි තියෙනවනේ. සෝරි. එහෙම තියෙන එක උත්තරයයි. බැංකුවෙන් ගෙවන්න 23000 මේක ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. ඇයි ඒ? පුතේ මේක ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. මේකේ හිතන්න දෙයක්වත් නැහැ. වැඩි හිතන්න දෙයක් නැහැ. මොකද බැංකු ගිණුම බැර කියලා තියෙන එක තැනක විතරයි. ඒ කියන්නේ බැංකු ගිණුම බැර අපි බැංකුවේ සල්ලි වලින් ගෙවන්නේ 23750යි නේ. නැතුව බැංකුවෙන් අපි 25000ක්ම චෙක් එකක් ගෙවනවද? නෑනේ. මෙතන බැංකුවෙන් 25000ක චෙක් එකක් ගෙනවද? නෑ. මෙතන 25 නෑ. මෙන්න මේක විතරයි හරි. සටහනකට තියෙන්නේ. එතන උත්තරේ වෙන්නේ 2 ඇත්තටම. හරි? 2 තමයි උත්තරේ. දැන් උතනදී වෙන අනිත් දේවල් බලන්න. අපිට වට්ටමක් හම්බ වෙනවනේ 1250ක. ඒකත් උතන තියෙනවනේ. ලද වට්ටම් 1250. මේ මම බෝඩ් එකේ ලිව්වේ. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ආදායම වැඩිවීම බැරනේ. ඒ හින්දා මෙතනටත් ලද වට්ටම් බැර වෙලා තියෙනවා. හරි. සම්පූර්ණ ණය හිමියෝ හර වෙනවා. මොකද අපි පුතේ 23750 විතරක් මුදලින් ගෙව්වට හරි. ඒ අදාළ 25000න් ඕන මතක තියාගන්න. ඒ අදාළ 25000න් 23750ක් අපි මුදලින් ගෙව්වට සෝරි චෙක් පතකින් ගෙව්වට අපිට 1250ක වට්ටමක් හම්බුණානේ. එතකොට අපිට ඒ 25000ම ණය හිමියන්ගෙන් අපි කපලා අයින් කරනවා. 23750ක් ගෙව්වට 1250ක් අපිට වට්ටමක් කියලා දුන්නා. එතකොට අපිට සම්පූර්ණයෙන් ඒ 25000න් අපි නිදහස් පුතේ. ඒ හින්දා ණය හිමි ගිණුම සම්පූර්ණයෙන් මේ අදාළ ගාණෙන් හර කරනවා 25000යි. බැංකු ගිණුම ගෙවන හින්දා 23750යි. ලද වට්ටම් ගිණුම බැර 1250. මේ විදිහට යන්න. හරි උත්තරේ 2. පේපර් එක හදපු කෙනා 4ටයි 2ටයි ටිකක් කැමති ඇතිනේ. තමයි 4 හරි 2 හරි තමයි උත්තරය කිව්වා වගේ. හරි. තිය බලමු මේකවත් වෙනස් වෙයිද කියලා. විකුණුම් ජර්නලේ යනු විකුණුම් ජර්නලේ යනු අප්පා ඒකත් 4. මේක නම් ලේසි. විකුණුම් ජර්නලේ කියලා කියන්නේ මේ ලෙජර් ගිණුමක් කියලා නම් කියන්න එපා. විකුණුම් ජර්නලේ කියලා කියන්නේ මූලික සහන් පොත. මට මේ ප්‍රශ්නෙට උත්තරේ කොහොම එපා. මට ඕනේ මූලික සහන් පොතට කියන තවත් නම් මොනවද? මූලික සහන් පොත් වලට කියන තවත් නම් මොනවද කියන්නේ? මූලික සහන් පොත් වලට කියනවා පුතේ දෛනික පොත් කියලා. එහෙම නැත්නම් උපයෝගී පොත් කියලාත් කියනවා. එහෙම නැත්නම් ජර්නල් කියලාත් කියනවා. ඔන්න ඔය විදියට එක එක විදියට නම් කියනවා. හරි ජර්නල් කියලාත් කියනවා දෛනික පොත් කියලාත් කියනවා උපයෝගී පොත් කියලාත් කියනවා. very good පුතේ. හරි කොහොම හරි ඔන්න විකුණුම් ජර්නලේ කියලා කියන්නේ මූලාශ්‍ර ලේඛනයක් නෙවෙයි මූලික සහන් පොතක්. හරි හරි ඒක තව පොඩ්ඩක් මට වෙන විදියකට කියන්න. හරි හොඳයි ඊට පස්සේ ඔන්න 31 මේ වගේ ප්‍රශ්නකට උත්තරයක් ගන්න කොහොමද කියලා පුංචි නෝට් එකක් මම ඔයාලට දීලා තියෙනවා. හරි මම කමක් නැහැ මම අදත් ඒ නෝට් එක දෙනවා. හරි මෙන්න මේ වගේ නෝට් එකක් මම දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ පුතේ අපි කියවලා බලමු.
2015 දිනට ව්‍යාපාරයක බැංකු ගිණුමේ හරශේෂය 35500කි 500ක් වූ අතර එදිනට බැංකුවෙන් එවන ලද බැංකු ප්‍රකාශය අනුව බැරශේෂය 36000ක් විය. හරි බැරශේෂය බැංකුවේ ශේෂය බැර නම් අපේ මොකද්ද ශේෂය? බැංකුවේ බැර නම් අපේ බැංකුවේ ශේෂය බැර නම් අපේ මොකද්ද? ඔව්. බැංකුවේ ශේෂය බැර නම් අපේ හර. හරි. අපේ හර නම් බැංකුවේ බැර. ඒක මේකයි. බැංකුවේ බැර නම් අපේ හර බැංකුවේ හර නම් අපේ බැර. හරි. ඒ විදිහට තමයි යන්නේ. හරි. ඉතින් කොහොම හරි මේ හරි. මොකද්ද? මහත් වෙලා සතුටින් ඉන්නේ ඒකයි. සතුටින් ඉන්නේ තාම කරන්ට් කපලා නැති සතුටින් ඉන්නේ දැන්. හරි. හොඳයි. හරි. අපි ඒක බලමු ගෑ. ඉමින්සරේ කතා කරලා. හොඳයි පුතේ. මේ අහන්න. හරි 1.31 දිනට ව්‍යාපාරයක බැංකු ගිණුමේ හරශේෂය 35500යි. දැන් ඔන්න බැංකුවේ 35500 අපේ මේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මේ අපි හදන බැංකු ගිණුමේ ශේෂය 35500යි. බැංකුව හදපු බැංකු ප්‍රකාශයේ බැර ශේෂය 36000යි පුතේ. හරි. බය වෙන්න එපා බැර ශේෂයක් කියලා කියන්නේ අපිට වාසිදායක ශේෂයක්. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් මේ එකම පැත්තේ තියෙන. ඒ කියන්නේ අපේ මෙයාලගේ බැර තියනවා කියලා කියන්නේ අපේ හර තියෙන්න ඕනේ කොහොමද? හරි. මෙයාලගේ හර තියනවා කියලා කියන්නේ අපේ බැර තියෙන්න ඕනේ. හරි. එතකොට කොහොමද අපේ ශේෂය පුතේ අඩුයි. 35500. කියන්නේ රුපියල් 500කින් අඩුයි. හරි. මම දැන් ඔකට දෙනවා පුංචි නෝට් එකක්. ටක් කරලා ලියාගමු කට්ටියම. හරි. හොඳයි. මෙන්න මෙහෙමයි. හරි නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. මේ නෝට් එක දීලා තිබ්බ එකක් ආයෙ ලියලා නැති කට්ටිය ලියා ගන්න. ඊට පස්සේ රිජුප්‍රේෂන්. ඊළඟට ස්ථාවර නියෝග. ඊළඟට බැංකු ගාස්තු. ඊළඟට තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. හරි. අපි මේ බලන්න යන්නේ පුතේ අපේ බැංකුවේ ශේෂයයි. එන ව්‍යාපාරයේ බැංකු ශේෂයයි ව්‍යාපාරයේ බැංකු ශේෂයයි බැංකු ප්‍රකාශයයි කොහොමද කියලා. හරි මෙන්න මේවා හින්දා මොකද වෙන්නේ කියලා. පුතේ මතක තියාගන්න නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් හින්දා මොකද වෙන්නේ? අපි නිකුත් කරනවා. නිකුත් කරන හින්දා අපේ ශේෂය අඩුයි. හරි ඔන්න හොඳට බලාගන්න. අපි චෙක් එක නිකුත් කරනවා. අපි නිකුත් කරන හින්දා අපේ ගිණුමේ ශේෂය අඩුයි. හැබැයි වැඩේ තියෙන්නේ අපි නිකුත් කරාට තාම බැංකුවට මේක ඉදිරිපත් කරලා සල්ලි අරගෙන නැහැ. ඉතින් බැංකුවට ඉදිරිපත් කරලා සල්ලි අරගෙන නැත්නම් බැංකුව දන්නවද මේ චෙක් එකක් ඇවිල්ලා තියෙනවද කියලා? නෑ නේද? බැංකුවේ ශේෂය අඩුවක් වෙන්නේ නැහැ. බැංකුව දන්නේ නැත්නම් තාම මේ account තාම මේ විදිහේ චෙක් එකක් නිකුත් වෙන්නේ නැහැ. ඇවිල්ලා නැත්නම් බැංකුවට බැංකුව දන්නවද? මොකද අපි චෙක් වලේ කඩපු ගමන් මේ මොකක් හරි බෙල්ලයක් වදිනවද බැංකුවේ? නෑනේ. එහෙම මුකුත් වෙන්නේ නෑනේ. හරි. ඒ හින්දා දැන් අපේ ශේෂය අඩු වුණාට බැංකුවේ ශේෂය තාම එහෙමමයි. ඒ කියන්නේ ඒක වැඩි. හරි. ඒ වගේම තමයි රිජුප්‍රේෂන් හින්දා පුතේ. රිජුප්‍රේෂන් කියලා කියන්නේ මේ අහගන්න දැන් දන්නේ නැති කට්ටිය පුංචි නෝට් එකක් වගේ උනත් ලියා ගන්න පුතේ. කියන දේ හොඳට අහගෙන ඉඳලා පුංචි නෝට් එකක් ලියා ගන්න. ඒක තමයි පුතේ මෙතන වැදගත්කම තියෙන්නේ. දැන් සමහර විට මට මෙතන හිමීට පුතේ ලියා ගන්න මෙන්න මේකයි රිජුප්‍රේෂන. එහෙම කිය අර හිමීට කියන්න බැරුණාට මම කියද්දි ඔයාලා ටක් ගාලා මම කියපු එක අනිත් පැත්තෙන් මතකෙන් ලියා ගන්න.
මේ කරන පැය දෙකේම ඔයාලා හෙන ඇක්ටිව් වෙන්න ඕන. හරි. ලියන්න ඕන. හරි. ඉතින් මේ එහෙම තියෙන තරමට හොඳයි. හරි. දැන් පුතාලා ඇත්තට මට පුතාලා 3-4 දෙනෙක් මේ එක්කෙනෙක් නෙමෙයි. මෙතන ඉන්නවා නම් එහෙම හිතුවොත් කියලා මම ඇත්තටම කියන්නේ. පුතාලා 4-5 දෙනෙක්ම මට මේ ළඟදී මැසේජස් දාලා තිබ්බා මේ සතියක් දෙකක් තිස්සේ මට මැසේජස් දාලා තිබ්බා ඇත්තටම සර් මේ මම වැඩ කරේ නැහැ. නෝන දැන් මම වැඩ කරොත් ඇද්ද? දැන් මට දැනුත් ආවනේ මැසේජ් එක. දැනුත් එක පුතෙක් දාලා තිබ්බා. ඇති පුතේ. මහන්සියලා වැඩ කරනවා නම් අනිවාර්යෙන් ගේමක් ගන්න පුළුවන්. මේ කාලේ හොඳ නෙමෙයි. හරි. අනිවාර්යෙන්. මොනවද ප්‍රශ්න තිබ්බොත් කියන්න. කියලා දෙන්න. මොකී ඉන්නේ නැහැ කවදාවත්. හරි? කවදාකවත් උත්තර නොදී ඉන්නේ නැහැ. මම කවදාකවත් මගේ ක්ලාස් එකට එන ළමයින්ගේ නම්බර්ස් මං ගාව තියෙනවා. හරිද? මගේ ෆෝන් එකේ ඒවා සේව් වෙලා තියෙනවා. හරිද? එතකොට මම කවදාකවත් ළමයෙක්ගේ මේක මගේ එන එකෙක්ද කියලා බලලා උත්තරයක් දෙන්නේ නැහැ. හරි? ඒක මට අද එනවද කියන එක එනවද නැද්ද ළමයෙක් ප්‍රශ්නයක් අහනවා මම දෙනවා. පරක් වෙනවා හැබැයි ඒක පන්ති ආවත් පන්ති නාවත් පරක් වෙනවා මම උත්තරේ දෙද්දි. හරි ඒක සාමාන්‍ය දෙයක් නේ. ඉතින් මගේ කට්ටියක් දන්නවා. මගේ ක්ලාස් එකේ නැති අයත් දන්නවා. මම දන්නවා අනිවාර්යයෙන්. හරි ඒ හින්දා මම උත්තර දෙනවා. හරි පාඩම් පිටින් කියලා දෙන්න සමහරවිට මට ටයිම් නැති වෙයි. හරි මොකද සමහරවිට මගෙන් පුතාලා අහනවා. සර් මේ පාඩම මට පොඩ්ඩක් කියලා දෙන්න බැරි වේද කියලා. ඇත්තටම පුතේ බොරු කියන්න ඕනේ නැහැ නෙමෙයි. හරි ගොඩාක් බිසි ෂෙඩියුල් එකක් ඉන්නේ. හරි ළමයි 5000 නැහැ. ඒ වුණාට ඉන්න ටිකට කරන්න ඕනේ උපරිම දේවල් කරන හින්දා බිසි ෂෙඩියුල් එකේ ඉන්නේ. මොකද මගේ A levels පන්ති තියෙනවානේ. ඒ හින්දා චුට්ටක් කාර්යබහුල වැඩි. O level විතරක්ම නම් ප්‍රශ්නයක් නෑ. A levels තියෙන හින්දා A level පන්ති ටික තියෙන හින්දා ටික කාර්යබහුල වැඩි. මොකද එයාලට සමහර වෙලාවට පුතේ ගොඩාක් වෙලාවට දැන් ඔයාලට ක්ලාස් පටන් ගන්නකම් හවස 4 ඉඳලා මම O level කරන්නේ. උදේ 8:00 පටන් ගත්තාම එයාලගේ 2:00 වගේ නම් හැමදාම යනවා. ඊට පස්සේ ඔයාලට 4ට පටන් ගන්න ආයෙ රෑ 11 වෙනකන් යනවා. හරි එහෙම තමයි ෂෙඩියුල් එක. ඒතර ඔය අතර වාරේ මම ඇත්තටම මේ දවල් කාලේ නිදාගත්ත කාලයක් මතක නැහැ. දවල්ට ගිහිල්ලා නිදාගත්ත ඇඳට ගිහිල්ලා නිදාගත්ත කාලයක් එහෙම මතක නැහැ. හරි ආසයි අප්පා එහෙම නිදාගන්න. ඔව්. හරි ආසයි. මොනව කරන්නේ බෑ ඉතින්. මහන්සි වෙන කාලේ මහන්සි වෙන්න ඕනේ. ඒකයි මං කියන්නේ. හරි. ඒකයි. හරි. මං කියන්න. හරි. පුතේ රිජුප්‍රේෂණ කියලා කියන්නේ ඩිරෙක්ට් රෙමිටන්සස්. හරි. ඉංග්‍රීසි මීඩියම් එකක් තියෙනවා. ඩිරෙක්ට් රෙමිටන්සස්. හරි. ඩිරෙක්ට් රෙමිටන්සස් එතනදී වෙන්නේ මෙන්න මේ දේ. හරි. එතනදී වෙන්නේ මෙන්න මේ දේ. හරි. ඔන්න ඉංග්‍රීසි මීඩියම් එකට තියෙනවා බදාදා. හරි. අනිවාර්යයෙන්ම බදාදා ජොයින් වෙන්න බැරි නම් මේකට ජොයින් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දවල් නිදා ගන්න දෙන්නේ නැද්ද? නිදා ගන්න එපා දවල්ට. දවල්ට ඇහැරලා ඉන්න. රැට නිදා ගන්න. හරි. හරි. කොහමද? රිජුප්‍රේෂණ කියන්නේ මෙන්න මේකයි පුතේ ඩිරෙක්ට් රෙමිටන්සස්. ඒ කියන්නේ හිතන්න අපේ account එකට වැටෙන්න තියෙන ආදායම හරි අපේ account එකට වැටෙන්න තියෙන ආදායම මේ අපේ අතට සම වෙන්න අපේ අතට හම්බ වෙන්න තියෙන ආදායම අපි හිතමු දැන් අපි මේ ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. හරි අපි ලස්සනට FB එකේ පෝස්ට් එකක් දාලා මොන හරි ඕනමන්ට්ස් මොන හරි හදනවා පුතේ අපි. පොඩි දේවල් අපි ඒක ලස්සනට දාලා මෙහෙම විකුණනවා මෙහෙම ලස්සනයි මෙහෙම ලස්සනට මෙහෙම තියන්න පුළුවන් මේ මල් ටික මෙහෙම තියන්න පුළුවන් කියලා පෙන්නනවා. ගාපු ගමන් අනිවාර්යෙන් ඕකට ඔන්ලයින් පේමන්ට්ස් කරලා අනිවාර්යෙන් ගන්නවා. දැන් අපේ අතට සල්ලි ගෙනල්ලා දෙන්නේ නැහැ නේ කට්ටිය. ඒ කට්ටිය එහෙම බැංකුවට දානවා. බැංකුවට දැම්මට පස්සේ අපිට මේ අදාළ භාණ්ඩ ටික යවන්න තියෙනවා. හරි. දැන් අපි ගොඩාක් වෙලාවට ක්ලාසස් එහෙම නෙවෙන්නේ පුතේ. ක්ලාසස් එහෙම නෙවෙන්නේ. මට හම්බ වෙන්න තියෙන ආදායම මගේ බැංකුව මට රැස් කරලා දෙනවා. මොකද ඔයාලට මෙහෙන්න දැන් සාමාන්‍ය ගාල්ල මාතර හම්බන්තොට ඔහොම අනිත් පැත්තෙන් ගත්තොත් අනුරාධපුර ඔහොම මේ සයිඩ් එක නුවරඑළිය ඔහොම සයිඩ් එකට හැමෝම ඇවිල්ලා මට මේ කුරුණෑගලට ඇවිල්ලා සල්ලි දෙන්න බෑනේ. පේමන්ට් ක්ලාස් වල එහෙම බෑනේ. ඒකට මගේ බැංකුව මගේ බැංකු ටික මට උදව්වක් හැටියට මට ඒව ටික රැස් කරලා දෙනවා. අන්න ඒක තමයි රැස් කරන එක තමයි රිජුප්‍රේෂණයක් කියලා කියන්නේ. ඒතර පුතේ රිජුප්‍රේෂණ වෙලදී දැන් account එකට සල්ලි වැටෙනවා. සල්ලි වැටුණාට පස්සේ බැංකු ප්‍රකාශයේ ශේෂය ඉහළ යනවා. කියන්නේ බැංකුවේ ගාණ ඉහළ යනවා. හරි. දැන් account එකට වැටුණා කියලා අපිට මූලාශ්‍ර ලේඛනයක් හම්බ වෙන්නේ නැහනේ. ඒ හින්දා අපි රිජුප්‍රේෂණ වාර්තා කරන්නේ නැහැ. ඒ හින්දා අපේ ශේෂය තාම අඩුයි. ඒක වාර්තා කරන්නේ කවදා හරි බැංකු ප්‍රකාශය ආවට පස්සේ. ඒ හින්දා මතක තියාගන්න මෙන්න මේ හේතු දෙක හින්දා
ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අඩුයි බැංකු ප්‍රකාශ ශේෂය වැඩි. ඊට පස්සේ මෙන්න මේ හේතු තුන හින්දා මතක තියාගන්න පුතේ අංක 1 ස්ථාවර නියෝග ස්ටෑඩින් ඕඩර්ස් කියලා අපි කියනවා. ස්ටෑඩින් ඕඩර් එක කියන්නේ ස්ථාවර නියෝග හින්දා ඔන්න අපි කෙනෙක් අපි බැංකුවට නියෝගයක් දෙනවා හැම මාසෙම ඉතින් අද මම ස්ටෑඩින් ඕඩර් එකක් දැම්මා මේ අපේ තියෙනවා සොසයිටි එකක් පුතේ අපේ බැංක් මම වැඩ කරපු බැංකුවේ සොසයිටි එකක් තියෙනවා දැන් ඒ සොසයිටි එකට අදාළ ස්ථාවර නියෝගයක් අද දැම්මා. ඒ කියන්නේ ඒකේ අර මොනවද මෙම්බර්ෂිප් ෆී වලට. මෙම්බර්ෂිප් ෆී වලට මේ ස්ටෑඩින් ඕඩර් එකක් මම දැම්මා. එතර මේ මෙම්බර්ෂිප් ෆී වලට ස්ටෑඩින් ඕඩර් එකක් දැම්මට පස්සේ ඔන්න ඒක මාසෙන් මාසෙ කැපිලා යනවා ඉතින්. මොකද නැත්තම් ඕක ඇත්තටම අමතක වෙනවනේ. මොකද ඕකේ භාණ්ඩාගාරික හරි කාට හරි කෙනෙක්ට අනේ සල්ලි දාන්න මේ මාසේ සල්ලි දාන්න දැන් දාන්න කියන්න බෑනේ. ස්ටෑඩින් ඕඩර් එකක් දැම්මට පස්සේ ඒ අදාළ මුදල් ප්‍රමාණය හැම මාසෙම ඒ අදාළ දවසට කැපෙනවා. ඒක ලේසි. හරි. ඒක ලේසි. හරි. ඉතින් අන්න ඒකයි ඒක තමයි මේ ස්ථාවර නියෝග කියලා කියන්නේ. ඒක ස්ථාවර නියෝග වලදී වෙන්නේ දැන් වැඩේ තියෙන්නේ අපි තමයි ස්ථාවර නියෝගේ දාන්නේ. දැම්ම වුණාට පුතේ දැන් account එකෙන් කැපිලා. ඔන්න බැංකුවේ account එකෙන් කැපිලා. හැබැයි අපිට තාම මූලාශ්‍ර ලේඛනයක්වත් නැති හින්දා අපි බැලන්ස් එකට මුකුත් කරන්නේ නැහැ. හින්දා අපේ බැලන්ස් එක වැඩි. බැංකු ගාස්තුත් එහෙමයි. බැංකු ගාස්තු බැංකු ප්‍රකාශයෙන් කැපිලා. හැබැයි අපි තාම දන්නේ නැති හින්දා අපේ බැලන්ස් එක තාම වැඩි. හරි. තුන්වෙනි එක. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්. ඒ කියන්නේ පුතේ නිෂ්කාශනය වෙනවා කියලා කියන්නේ මම කෙටියෙන් කියන්න account එකට වැටෙන එකට තමයි නිෂ්කාශනය කියලා කියන්නේ. හරි. නිෂ්කාශන ක්‍රියාවලිය මම කියලා දෙන්නම්. හරි. මම හිතන්නේ මම ඒක නම් මේ පන්තියේ කියලා දුන්නේ නැහැ. නිෂ්කාශන ක්‍රියාවලිය මම දැන් කියලා දෙන්න. හරි. කියන්නේ ක්ලියර් කරන ඒ කියන්නේ චෙක් එකක් ක්ලියර් කරන එක. ඒ කියන්නේ මේ තියෙන්නේ deposited but not realized කියන. කියන්නේ realization process එක දැන් මම කියලා දෙනවා. හරි. හොඳයි. හරි පුතේ හරි ප්‍රශ්නයක් නැහැ. අද ඉංග්‍රීසි එකට මේකට දෙකටම ඉෂුව එකක් නැහැ. හරි. මේක bank charges standing orders bank charges මේ ඇවිල්ලා check deposited but not realized. ස්ථාවර නියෝග බැංකු ගාස්තු තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ check. හරි. ඔන්න අහගන්න නිෂ්කාශනය කියන්නේ මොකක්ද කියලා. හරි. පුතේ ඔන්න කිසියම් පුද්ගලයෙක් BOC check එකක් අරගෙන යනවා. කොහාටද යන්නේ? එයාගේ බැංකුව ඇවිල්ලා සම්පත් බැංකුව. හරි. සම්පත් බැංක් එකට යනවා BOC චෙක් එකක් අරගෙන. ඉතින් මොකද එයාගේ account එක තියෙන්නේ සම්පත් බැංකුවේ. හරි. දැන් සම්පත් බැංකුවේ අයට පුළුවන්ද මේ BOC චෙක් එකක්නේ. කොහොම බලන්න මේකේ අත්සන හරිද කියලා බලන්න පුළුවන්ද සම්පත් බැංකුවේ අයට? BOC චෙක් එකේ අත්සන හරිද වැරදිද කියලා බලන්න පුළුවන්ද සම්පත් බැංකුවේ අයට? පුළුවන්. බෑ. එහෙම බලන්න බෑ. එහෙම බලන්න තිබ්බොත් එහෙම මේ කොහේ හරි බැංකුවක අයට ලංකාවේ තියෙන හැම බැංකුවෙම account එකේ balance එක බලන්න පුළුවන්. එහෙම බලන්න බෑනේ. හරි. එහෙම හැකියාවක් නැහැ පුතේ කොහෙවත්. හරි. එහෙම මේ BOC එකේ අයට සම්පත් බැංක් එකේ balance එක බලන්නවත් සම්පත් බැංක් එකේ balance එක ඒ හින්දා පුතේ මේ check එකේ අත්සන හරිද මේ check එකේ සල්ලි තියනවද ඒ කිසිම දෙයක් මේ සම්පත් බැංක් එකේ අයට බලන්න විදියක් නැහැ. ඒ හින්දා සම්පත් බැංක් එක මේ check එක යවනවා සම්පත් බැංක් එකේ head office එකට. head office. හරි. head office එකේ තියෙනවා NSC කියලා department එක. ওই department එකෙන් යවනවා ලංකා clear private limited කියලා ආයතනයකට. මේක ගැන වෙනමම කිව්වේ නැති වුණාට මේ ඇවිල්ලා බැංකු වලට අයිති ව්‍යාපාරයක් සමාගමක් බැංකු වලට කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට අනිත් වාණිජ්‍ය බැංකු වලට අයිති සමාගමක්. එතකොට මේ ඊට පස්සේ පුතේ ඔන්න BOC check එකක් නම් BOC එකට යවනවා. People's Bank check එකක් නම් People's Bank එකට යවනවා. Ceylon Bank check එකක් නම් Ceylon Bank එකට යවනවා. හරි. දැන් ඔන්න BOC එක හින්දා BOC එකට යවුවා. හරි. ඔන්න යවුවා. දැන් BOC එකේ කට්ටිය කියනවා හරි මේක ප්‍රශ්නයක් නෑ. මේකට අදාළ මුදල් ටික ගෙවන්න කියලා ලංකා ක්ලියර් එකට එවනවා මැසේජ් එක. ඒකෙන් ඒ අදාළ ඒ ෆන්ඩ්ස් ටික එවනවා. ෆන්ඩ්ස් ටික හෙඩ් ඔෆිස් එක through අදාළ ගිණුමට දානවා. මෙහාට එවන්න ඕනේ නැහැ සල්ලි ටික හෙඩ් ඔෆිස් එකෙන් දාන්න පුළුවන් මේ අදාළ account එකට. හරි. ඔන්න ඔය දේ තමයි වෙන්නේ. මතක තියාගන්න මේ චෙක් එක යවනවා කියලා කියන්නේ මේ භෞතිකව එහෙම යවන්නේ නැහැ. චෙක් එක යවන්නේ මොකෙන්ද? මොකෙන්ද චෙක් එක යවන්නේ? ස්කෑන් කරලා යවන්නේ පුතේ. චෙක් එක ස්කෑන් කරලා යවන්නේ.
හරි චෙක් එක ස්කෑන් කරලා යවන්න ඒක මතක තියාගන්න. හරි ඒක ඒක චෙක් ඒ කියන්නේ චෙක් රීඩර් මැෂින් එකක් කියලා ඕනම බැංකුවක තියෙනවා. චෙක් රීඩර් මැෂින් එකක් කියලා ඕනම බැංකුවක තියෙනවා. මම ළඟදී පෙන්නුවත් ඒක ගොඩක් අයට මේ තියරි ක්ලාස් එකේ නේද මම චුට්ටක් පෙන්වන්නද? චෙක් රීඩර් මැෂින් එකක්. කියන්නේ චෙක් එකක් රීඩ් කරන මැෂින් එකක් තියෙනවා. පුතේ ඒ මැෂින් එකෙන් එනවා ස්කෑන් එකක්. හරි. ඒ කියන්නේ ඒක ස්කෑන් එකක් එනවා. ඒ ස්කෑන් එක තමයි යවන්නේ. හරි. ඒ ස්කෑන් එක තමයි යවන්නේ මේ මෙහෙම නැත්තම් මේ භෞතිකව චෙක් එක යවන්න ගියොත් එහෙම භෞතිකව චෙක් එක යවන්න ගියොත් එහෙම හරි භෞතික චෙක් එක යවන්නේ දවස් ගාණක් යයි මේකෙන් යවලා මේක යවලා දවස් ගාණක් යයි හරි ඒ හින්දා ස්කෑන් කරලා යවන්නේ හරි මට ඉනාඩෙත් දෙන්න පොඩක් ඉන්න හරි මම ඔයාලට චෙක් රීඩර් මැෂින් එකක් පෙන්නන්න මට ඉනාඩෙත් දෙන්න මම එදා පෙන්නපු වීඩියෝ එක කොහෙද කියලා මම බැලුවේ ඉන්න බලන්න හරි ඉන්න මෙන්න මේක චෙක් රීඩර් මැෂින් එක ඔන්න ඔය යවන ඔය චෙක් එක මෙදි පැත්තෙන් දාන විදියට තමයි පුතේ අනිත් පැත්තෙන් එහෙමම යන්නේ. එතකොට චෙක් එක සම්පූර්ණයෙන්ම ස්කෑන් වෙනවා. ස්කෑන් වෙනවා අර යට තියෙන MICR කියන තීරුව වෙනම ස්කෑන් වෙලා ඒ ඩීටේල්ස් ටික ගන්නවා. බලන්නකෝ. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන තියෙන ඉමේජ් එකෙන් මේක මේ චෙක් එක ස්කෑන් වෙද්දිම මේ මොනිටර් එකට ඒ ස්කෑන් කරපු චෙක් එකේ ෆොටෝ එකක් එනවා. හරි. ඔන්න ඔය විදියට. හරි. ඉතින් ඔන්න ඔක තමයි මේ චෙක් රීඩර් මැෂින් එකක් කියලා කියන්නේ. හරි. ඔය චෙක් රීඩර් මැෂින් එකෙන් තමයි ටක් ගාලා රීඩ් කරලා ඒ වෙලාවම යවනවා. ඒ කියන්නේ ඒ වෙලාවම කියන්නේ සාමාන්‍යයෙන් ඒ අදාළ දවසේ චෙක් ටික හවස 3:40 වගේ වෙද්දී යවනවා පුතේ 3:00මාර 3:40 වගේ අතර යවනවා ඊට පස්සේ දැන් මේ process එක වෙන්න කොච්චර කියන්නේ මේ ක්‍රියාවලිය වෙන්න කොච්චර කාලයක් යනවද දැන් ඔයාලා හිතන්න අද බ්‍රහස්පතින්දානේ අද මම දවල් ගිහිල්ලා චෙක් එකක් දැම්මනම් පුතේ අද දවල් ගිහිල්ලා මම චෙක් එකක් දැම්මනම් මේ ක්‍රියාවලිය වෙලා අනිත් පැත්තට ඇවිල්ලා මේ account එකට මෙයාගේ account එකට සල්ලි වැටෙන්න සාමාන්‍යයෙන් හෙට ඒ කියන්නේ අද මේ චෙක් එක තර්ස්ඩේ නේ අපි බ්‍රහස්පති පොඩින් හරි මේක බ්‍රහස්පතින්දානේ ඔන්න චෙක් එක දැම්මේ බ්‍රහස්පතින්දා 3ට කලින් දැම්මනම් හරිද සිකුරාදා ඒ කියන්නේ හෙට 2:00මාරෙන් පස්සේ පස්වරු ඒ කියන්නේ දවල් 2:00මාරෙන් පසු account එකට වැටෙනවා අනිවාර්යෙන් මතක තියාගන්න හරි හෙට දැම්මනම් චෙක් එක හෙට ගිහිල්ලා ඩිපොසිට් කරන්න. හෙට ගිහිල්ලා ඩිපොසිට් කරා නම් කවද්ද වැටෙන්නේ? කීයටද වැටෙන්නේ? කවද්ද කීයටද වැටෙන්නේ? කීයෙන් පස්සේද? හෙට ගිහිල්ලා චෙක් එක ඩිපොසිට් කරා නම් කීයෙන් පස්සේද වැටෙන්නේ? හිතලා කියන්න බලන්න.
හෙට ගිහිල්ලා ඩිපෝසිට් කරා නම් පුතේ අනිවාර්යයෙන්ම මේ චෙක් එකට සල්ලි වැටෙන්නේ සෙනසුරාදා නෙවෙයි. ඉරිදාත් නෙවෙයි. සඳුදා. සඳුදා දෙකමාරෙන් පස්සේ. මොකද සෙනසුරාදා ඉරිදා ලංකා ක්ලියර් එක වැඩ කරන්නේ නැහැ. හරි. ඉතින් ඒ හින්දා හෙට දැම්මම නම් සඳුදාට හම්බෙන්නේ. කොහොම හරි එක වැඩ කරන එක දවසක් ඇතුළත අනිවාර්යයෙන්ම account එකට සල්ලි ටික වැටෙනවා. ඉතින් කොහොම හරි ඉතින් ඕක තමයි මේ නිෂ්කාශනය කියලා කියන්නේ. ඉතින් පුතේ අන්න ඒකයි දැන්. අපි චෙක් එක තැම්පත් කරා කියලා. හරි. මෙහෙමයි. ඒ අදාළ බැංකුවෙම චෙක් එකක් දැම්මොත් නම් ඒ වෙලාවම වැටෙනවා. ඒකත් කියන්න ඕනේ. ඒ අදාළ බැංකුවෙම චෙක් එකක් දැම්මනම් ඒ වෙලාවම ඒක ඒ කට්ටිය දානවා. ඇයි ආ මෙහෙවන්න දෙයක් නැහැනේ. මොකද මෙයාලම චෙක් කරලා බලලා ඒ කට්ටියම දානවා. අර වෙන බැංකුවක චෙක් එකක් හම්බුනොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. හොඳයි. ඉතින් මේ ඔව් දැන් මේවා ඉතින් මේවා වටින දේවල් පුතේ මේ ඇත්තටම මම ඒකයි මේ ගොඩක් වෙලාට මේ මට මේ කියන්න බැරුණ ඇත්තටම මේ මොකද මේ අපිත් මමත් දැන් බැංකුවේ වැඩ කරද්දී ඉතින් අපිත් මම බැංකින් එක්සෑම් කරා එක්සෑම් කරද්දී ඔය අපි ඉගෙන ගත්ත දේවල් ඔය කොහොමද චෙක් එකක් ඉස්සර එහෙම නෑ ඉස්සර පුතේ මේ මේ කියන්නේ ෆිසිකලි මේ චෙක් එක යවනවා ඉතින් ඉස්සර සාමාන්‍යයෙන් චෙක් එකක් මාරු වෙලා යවන්න එන්න දවස් ගාණක් යනවා මේ අවුරුදු ගාණකට කලින් සාමාන්‍ය අපි හිතමු අවුරුදු 20කට විතර කලින් කියලා චෙක් එකක් මාරු වෙලා එන්න සෑහෙන කාලයක් යනවා පුතේ. මොකද මේ වගේ අර ස්කෑන් කරලා යන ක්‍රියාවලියක් තිබ්බේ නැහැ. හරි. දැන් නේ ටක් ගාලා මේකෙන් ගහනවා ස්කෑන් එක හෙඩ් ඔෆිස් එකට NSC කියලා ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා සාමාන්‍යයෙන් ගොඩක් බැංකු වල. ඒකෙන් යවනවා ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් එකට. ඒකෙන් ටක් ගාලා දඩ ගාලා බැංකු වලට ඔක්කොටම ස්කෑන් කරපුවා යවනවා. එතකොට බැංකු වලින් කරන්නේ ටක් ගාලා ඒවා ටික ඔක්කොම ස්කෑන් කරලා ඊට පස්සේ ඒවා ස්කෑන් කරලා නෙවෙයි ඒවා බලලා ඒවා චෙක් කරලා මේ සල්ලි දෙනවා නම් සල්ලි එනවා නම් එවනවා නැත්තම් මේක රිටර්න් කරනවා. ඉතින් මොකක් හරි අස්සනේ වැරද්දක් තිබ්බා කියලා. දැන් BOC මේ චෙක් එකේ අස්සනේ වැරද්දක් නම් ටක් ගාලා රිටර්න් කරනවා. රිටර්න් කරපු ගම ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් කට්ටිය ගහනවා චෙක් රිටර්න් නොටිෆිකේෂන් කියලා. අගරු චෙක්පත් නිවේදනය කියලා නිවේදනයක්. ඒක එවනවා හෙඩ් ඔෆිස් එකෙන් බ්‍රාන්ච් එකට. ඊට පස්සේ මෙයාට ඉතින් ඒ අගරු චෙක්පත් නිවේදනය හම්බ වෙනවා. හරි එහෙම තියෙනවා ඉතින්. හරි. ඔව් අර චුම්බක මේ තීරුව තියෙන මේක නම් පරණ චෙක් එකක් පුතේ. මේ චෙක් එකේ මේ යටනේ තියෙන්නේ මේ මෙන්න මෙතන තියෙන්නේ මේ නම්බර්ස් ටික. සෝරි. මේ නම්බර්ස් ටික මෙතන තියෙන්නේ යට. හරි ඔය ඕකට කියන්නේ අපි MICR කොලම් එක කියලානේ. කියන්නේ චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුවනේ. ඉතින් ඕකේ මුකුත් ලියන්න එපා කියලා කියනවා. මොකද අර මැෂින් එකේ ස්කෑන් කරන මැෂින් එකෙන් නැත්තම් ගන්නෙ නෑ මේ ඒ අදාළ ඩීටේල්ස් ටික. මොකද ඕකේ තියෙනවා චෙක්පත් අංකය, බැංකු අංකය අපි මට මතකයි නිකන් කතා කර චෙක්පත් අංකය, බැංකු අංකය, බැංකු ශාඛාවේ අංකය, ගිණුම් අංකය. ඔය ටිකම තියෙනවානේ. ඒකට ගැටලුවක් වෙන හින්දා ඒ වගේ ලියන්න එපා කියලා තියෙනවා. හරි. හොඳයි. ඉතින් මේ ගොඩාක් දුර ගියානේ අපි කොතනද ඉන්නේ? 31 තාමනේ. හරි කමන්නේ. කොහොම හරි මෙන්න මේ හේතු හින්දා බලන්න මේ හේතු දෙක හින්දා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අඩුයි, බැංකු ප්‍රකාශ ශේෂය වැඩි. මෙන්න මේ හේතු ටික හින්දා ඒ කියන්නේ මේ අපේ ගිණුමේ ශේෂය අඩුයි, බැංකුවේ ගිණුමේ ශේෂය මේ අපේ ගිණුමේ ශේෂය වැඩි, බැංකු ගිණුමේ ශේෂය අඩුයි. හරි. හොඳයි. මේක මම අයින් කරනවා. මේක මකනවා. අනේ හැම තිබ්බා මේක ලියන්න ඕනේ කොහොමද? මේකත් ලියා ගන්න. ඉතින් කමක් නැහැ. හොඳයි. හරි. දැන් පුතේ බලන්න මෙතන තියෙන්නේ බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි, අපේ ශේෂය අඩුයි. බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි, අපේ ශේෂය අඩුයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ හේතු දෙකෙන් එකක් තමයි උත්තරේට එන්නේ. අපි බලමුද මොකද උත්තරේ කියලා. අන්න ඒ හේතු දෙකෙන් එකක් තමයි උත්තරේට එන්නේ. හරි. මොකද උඩින්ම තියෙන්නේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවුණු චෙක් ඍජු ප්‍රේෂණ. මොකද උත්තරේ වල හිතන විදියට? මොකක්ද ආන්සර් එක? ඔයාලා හිතන විදියට. ඔව්. උත්තරේ මොකද පුතේ? හරියට හරි. බැංකුවට ඍජුවම ලැබී ඇති ණය ගැති ප්‍රේෂණ 500යි. ඇයි මේ දැන් තියෙන්නේ බලන්න. දැන් මම ආපහු සැරයක්. දැන් මෙතන කියන්නේ
අපේ ශේෂය අඩුයි. මේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අඩුයි. බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි. 36000ක් නේ තියෙන්නේ. එතකොට බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි වෙනවා නම් මෙන්න මේ තියෙන්නේ. බැංකු ප්‍රකාශ ශේෂය වැඩි. ඒ කියන්නේ මේ හේතු දෙකෙන් එකක් වෙන්න ඕනේ. හරි. එතකොට උත්තරේ 3. ඔන්න 3 උත්තරය ආව ගොඩ වෙලාවකට පස්සේ. හරි. උත්තරේ 3. හරි 32. 32 සඳුනි ව්‍යාපාරයේ ණයගැතියන්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ රුපියල් 10000ක චෙක්පත අගරූ බව බැංකුවට දැනු සඳුනි ව්‍යාපාරය මේ සඳුනි ව්‍යාපාරයේ ණයගැතියන්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ 10000ක චෙක්පත අගරූ බව බැංකුව දැනු ඔන්න අගරු වුණා කියලා බැංකුව දැනුම් දීලා අගර වූ චෙක්පතෙහි අගය සටහන් කිරීමට අදාළ දිත්ත සටහන් ඔක අමාරු නම් ඔයාලා මෙහෙම ගන්න. ඔක අමාරු නම් පුතේ ඔයාලා මෙහෙම ගන්න. හරි. දැන් මොකද්ද? සඳුනි ව්‍යාපාරයේ ණයගැතියන්ගෙන් ලැබිලා බැංකුවේ තැන්පත් කරලා. ඔන්න බැංකුවේ තැන්පත් කරද්දි කොහොමද වෙන්නේ? චෙක් එකක් බැංකුවේ තැන්පත් කරනවා නම් පුතේ බැංකු ගිණුම හර 10000යි. හරි. ඊට පස්සේ ණයගැති ගිණුම බැර 10000යි. හරි. බැංකු ගිණුම හර 10000යි ණයගැති ගිණුම බැර account එකට සල්ලි දැම්ම ඒ කියන්නේ චෙක් එකක් හම්බෙලා ඒ චෙක් එක බැංකුවට දැම්මට පස්සේ මෙහෙමනේ එන්නේ. දැන් මේක අගරු නම් පස්සේ කොහොමද එන්නේ? මේකේ අනිත් පැත්ත. ණයගැති ගිණුම හර 10000යි. ඇයි ඉතින් දැන් මේක අගරු කියලා කියන්නේ පුතේ මේ බැර වුණ එක අයින් කරන්න ඕනේ. හරි මේ බැර වුණ එක අයින් කරන්න ඕනේ. බැංකු ගිණුම හර වුණ එක අයින් කරන්න ඕනේ. එතකොට ණයගැති ගිණුම හර 10000යි බැංකු ගිණුම බැර 10000යි. එතකොට උත්තරේ වෙනවා ණයගැති ගිණුම හර 10000යි බැංකු ගිණුම බැර 10000යි උත්තරේ 2. උත්තරේ 2. හරි. එතකොට නෑනේ. හරි. සිතුණ කාල වේලාව ඉතා ඉක්මනින් යනවා. පිටට්ටක් ගාලා යමු අපිත් යමු ඉක්මනින්. හරි. චතුරගේ ව්‍යාපාරයේ 2018 දෙසැම්බර් මාසය සඳහා බැංකු ප්‍රකාශයේ හරශේෂය 15000ක් විය. හරි. මොකද්ද පුතේ උත්තරේ? මේ බැංකු ප්‍රකාශයේ මොකද්ද මේ? බැංකු ප්‍රකාශයේ හරශේෂය 15000ක්. හරි. කියන්න බලන්න. මොකද්ද උත්තරේ? අපි බලමු ඕක. ඔයාලා පොයින්ට් එක අල්ලගන්නේද කියලා මොකද්ද මේ කියන්නේ කියලා. ඉස්සලා බලමු ඔයාලා උත්තරේ හරියට කියනවද කියලා. උත්තරේ හරි. අපි බලමු. හරි පුතේ. දැන් මේකනේ කියන්නේ. දැන් බැංකු ප්‍රකාශයේ හරශේෂයක් කියලා කියන්නේ අපේ ගිණුමේ නම් මොන ශේෂයක්ද? බැංකු ප්‍රකාශය කියන්නේ බැංකුව හදන එක. බැංකු ප්‍රකාශයේ හරශේෂයක් කියන්නේ අපේ නම් මොන ශේෂයක්ද? ඕක මෙහෙමනේ එන්නේ පුතේ. බැංකු ගිණුමේ හර බැර. හරි. හර කියලා කියන්නේ වාසිදායක ශේෂයක්. ඒ හින්දා ඒක අපිට වත්කම. බැර කියලා කියන්නේ අවාසිදායක ශේෂයක්. නැතහොත් බැංකු අයිරාවක්. ඒ හින්දා ඒක අපිට වගකීමක්. හරි වගකීමක්. හරි. දැන් බැංකු ප්‍රකාශයේ හර කියලා කියන්නේ අපේ නම් පුතේ බැර. බැර කියන්නේ නම් මොකක්ද ඉතින්? අවාසිදායක ශේෂයක්. නැත්නම් ඒකට අපි කියනවා බැංකු අයිරාවක්. දැන් මේක එහෙම ඒවා නෑනේ තියෙන්නේ වගකීමක් කියන එක. බැංකුවේ වගකීමක් නෙවෙයි ඈ. බැංකුව වග කියන්නේ අපේ වගකීමක්.
මේ හොඳ ප්‍රශ්නයක් ඒක පුතේ. හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් කෙනෙක්ට දෙන්න පුළුවන් දැන් මේ බැංකුවේනේ බැර හර තියෙන්නේ. ඒ හින්දා මේක බැංකුවේ වගකීමක් කියලා. නෑ. දැන් අපිනේ දැන් බැංකු ප්‍රකාශය හර කියලා කියන්නේ බැංකු ප්‍රකාශය හර කියලා කියන්නේ අපේ බැරනේ. එතකොට අපිට අවාසිදායක ශේෂය නැත්තම් බැංකු අයිරාව. මොකද බැංකු අයිරාව බැංකුව බලෙන් දෙන්නේ නෑනේ. අපිනේ ගන්නෙ. අපිට මේක වගකීමක්. අපිට වගකීමක්. නැතුව බැංකුවට නෙවෙයි. හරි. බැංකුවට නෙවෙයි අපිට වගකීමක්. ඉතින් ඒ හින්දා ව්‍යාපාරයේ වගකීමකි. උත්තරේ 3. උත්තරේ 3. ගැටලු තියනවද? ඒක ගැටලුවක් තියනවද? ගැටලුවක් තියනවද පුතේ ඒක? තියනවා නම් කියන්න. හරි ඕන දැන් එනවා ඉතින් ප්‍රශ්න සුළු මුදල් පොත එනවා. ඔන්න ගැනුම් ජර්නල් ගැන එනවා. පට්ටම් ගැන එනවා. වැරදි නිවැරදි කිරීම එනවා. එක එක වෙනවා දැන් ටික ටික ඉස්සරහට. හරි බලමු. හොඳයි. 34 තරුෂි ව්‍යාපාරේ ඉනවා මේ ලියන නෝට්ස් එකෙන් පොඩ්ඩක් ලියා ගන්න පුතේ. හරි 34 තරුෂි ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය රුපියල් 15000ක් විය. හරි 15000ක් වුණා කියලා දාලා තියෙනවා. හරි එතකොට අපි දැන් අහන්නේ මොකද්ද කියලා බලමු ඉස්සෙල්ලාම. එතකොට සුළු මුදල් බාරකරු වියදම් කර ඇති මුදල 12000යි. හරි. දැන් 15000ක් තිබ්බා. දැන් මොකද්ද දැන් මෙතනදි වෙන්නේ? ඔය සුළු මුදල් පොතේ මොනවද ඕක වෙන්නේ? ඇත්තටම මොකද්ද පුතේ ඔය හරි සරල දෙයක් නේ උතන වෙන්නේ. හරිද? සුළු මුදල් පොත කියලා නිකන් අර පොඩි ගණන් ටික ලියන්න දානවා සුළු මුදල් පොතක්. එතකොට ඕකේ ඉන්නවා ප්‍රධාන මුදල් බාරකරු කෙනෙක්. හරිද? ලොක්ෙක් ඉන්නවා. ප්‍රධාන මුදල් බාරකරු කෙනෙක් ඉන්නවා. ඔය ප්‍රධාන මුදල් බාරකරු කියන්නේ මාසයකට සැර විශේෂයෙන්ම ගොඩක් දුරට මාසයකට සැරයක් සුළු මුදල් බාරකරුට දෙනවා මුදලක්. සුළු මුදල් බාරකරුට දෙනවා මුදලක්. දැන් ඕක කීයයි කියලාද කියන්නේ? රුපියල් 15000ක් කියලා කියන්නේ. හරි. එතකොට පුතේ දැන් හිතන්න රුපියල් 15000ක් දුන්නට පස්සේ හරි රුපියල් 15000ක් දුන්නට පස්සේ මේ සුළු මුදල් බාරකරු වියදම් කර ඇති මුදල. ඔන්න දැන් එයා ඒ 15000 දුන්නට පස්සේ 12000ක් වියදම් කරලා. දැන් 3000ක් ඉතුරුයි. හරි. ජනවාරි මාසේ නේද ඒක? ඔව් නේ 1.31ට තමයි වියදම් කරලා තියෙන්නේ මේ 12000ක්. එතකොට ඔන්න මේ මාසේ නැත්තම් අපි මේ පෙබරවාරි 1 වෙනිදා වෙද්දී රුපියල් 3000ක් අතේ තියෙනවා. පෙබරවාරි 1 වෙනිදා වෙද්දී මෙයා ගතේ රුපියල් 3000ක් තියෙනවා. ඒ ඉතින් නිකන් හිතන්නකෝ 15000න් 12000ක් වියදම් කරන් පස්සේ 3000ක් අතේ තියෙනවා. දැන් ආයෙ අහනවා 2.1කට අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. දැන් ආයෙ කීයද දෙන්නේ? දැන් 3000ක් අතේ තියෙන එක්කෙනාට 15000ක් වෙන්න තව කීයද දෙන්න ඕනේ? සාමාන්‍යයෙන් පුතේ ඔය අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්නේ ගිය මාසේ වියදම් කරපු ගාන. තේරුණාද? අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්නේ ගිය මාසේ වියදම් වුණ ගාන. එච්චරයි. ගිය මාසේ වියදම් වුණ ගාන පුතේ. හරි. ඉතින් ඔය ඒ තමයි මේ ගාන කීයද? රුපියල් 12000යි. ඒතර ඕක යන්නේ මුදල් පොතෙන්නේ. මුදල් පොතෙන් සල්ලි යනවා කියලා කියන්නේ මුදල් පොත බැර. හරි. මුදල් පොතෙන් සල්ලි යනවා කියලා කියන්නේ මුදල් පොත බැර. ඔයාලට මම නැවතත් 50-50 chance එකක් දෙනවා. හැබැයි 50-50ක් ඕනේ නැතිවි මේක නම් උත්තරේ දාන්න පුළුවන්. මොකද මුදල් පොත බැර කියලා මේකෙත් නැහැ මේකෙත් නැහැ. මේ දෙකේ තියෙනවා. වැඩේ තියෙන ඉතින් 3000 නෙවෙයිනේ බැර කරන්නේ. ඒ හින්දා මේකත් නැහැ. උත්තරේ දෙක. ඒ ඉතින් මුදල් පොත බැර කරන්නේ 12000යිනේ. මේක ඒ වගේ ප්‍රශ්න ටිකක් සරලයි. මුදල් පොත බැර වෙනවා 12000ක් සුළු මුදල් පොතට හර වෙනවා 12000. ඒ මුදල් පොතෙන් සල්ලි යනවා සුළු මුදල් පොතට සල්ලි එනවා. දෙකම ඇවිල්ලා වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර කියන මූලධර්මයට යන්නේ. ඉතින් ඒ හින්දා මොන දෙවෙනි එක තමයි උත්තරයට ගන්න පුළුවන්. 34ට 2. හරි. 35. හරි. ටිකක් 35 36ට උත්තර දෙන්න පුළුවන් කියලා අපිට කියනවා. බලමු පහත තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නාංක 35 සහ 36 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හොඳයි සපයමු බලන්න. විදුර ඔන්න හොඳ බලන්න ලී බඩු වෙළඳ සැලේ. හරි ලී බඩු වෙළඳ සැලේ පුතේ ඈ. ලී බඩු වෙළඳ සැලේ තමයි මේ කතාව යන්නේ. හරි. කාර්යාලීය ප්‍රයෝජනයේ රුපියල් 5000ක් වටිනා මේසයක් සිංහ ලී බඩු ව්‍යාපාරයෙන් ණයට ගැනීම.
ලී බඩු වෙළඳසැලක් මම දැක්කමයි වෙන ලී බඩු වෙළඳසැලකින් මේසයක් ගන්නවා කිව්වම සරි කමන්න කොහමද ඒක ප්‍රශ්නයක් නෑ කට්ටිය බය බේරගනින්නේ හරි කාර්යාලයේ ප්‍රයෝජනෙට රුපියල් 5000ක් වටිනවා මේසයක් මිලදී ගන්නවා සිංහල ලී වල හොඳට බලා ගන්න පුතේ ලී කියන්නේ මේක ලී බඩු වෙළඳසැලක් වුණාට මෙයාලා ගන්න කාර්යාලයේ ප්‍රයෝජනෙට එතකොට අපිට දාන්න පුළුවන් ද ගැනුම් ජර්නලයට දාන්න පුළුවන් ද ගැනුම් ජර්නලයට බෑනේ අපිට ගැනුම් ජර්නලයට දාන්න බෑ පුතේ. ඇයි හේතුව? ඇයි දාන්න බෑනේ ඉතින් මේක දැන්. ගැනුම් ජර්නලයට දාන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. හරි? ගැනුම් ජර්නලයට දාන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. දැන් මෙතන වෙළඳ භාණ්ඩයක් නෙවෙයිනේ. මොකද මේක කාර්යාලය ප්‍රයෝජනෙට ගන්න. හින්දා මේ පළවෙනි එක දාන්නේ පොදු ජර්නලයට. හරි? මේක දාන්නේ පොදු ජර්නල. මොකද මේක දාන්න තැනක් නැහැ. ණයට හින්දා මුදල් පොතට දාන්නත් බෑ, සුළු මුදල් පොතට දාන්නත් බෑ, බැංකු ගිණුමට දාන්නත් බෑ. ණයට ගන්න හින්දා විකුණුම් ජර්නලයට දාන්නත් බෑ, ගැනුම් ජර්නලයට දාන්න බෑ, කාර්යාලීය ප්‍රයෝජන හින්දා. ඒක දාන්න වෙන්නේ කොහාටවත් බෑ, පොදු ජර්නලයට තමයි දාන්න වෙන්නේ. හරි. හැබැයි B එක ඔයාලා නිකන් හිතන විදියට රුපියල් ලක්ෂ 5කට මේස හා පුටු ණයට ලබා ගැනීම. අන්න ඒක නම් ප්‍රශ්නයක් නෑ. ඒක කියලා නෑනේ ව්‍යාපාරයේ ප්‍රයෝජනෙට කියලා. මෙන්න මේක දාන්න පුළුවන් පුතේ ගැනුම් ජර්නලයට. හරි. ඒක ගැනුම් ජර්නලයට දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේ රුපියල් ලක්ෂ 5ක මේස හා පුටු ණයට ලබා ගැනීම කියලා විතරයි තියෙන්නේ. ඒක ගැනුම් ජර්නලයට දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ පිරිවැය රුපියල් 75ක අල්මාරියක් 90000කට ණයට විකිණීම. මේක කොහටද දාන්න පුළුවන්? කියන්න බලන්න. මේක කොහටද දාන්න පුළුවන්? කියන්න බලන්න පුතේ. පිරිවැය රුපියල් 75000ක අල්මාරියක් රුපියල් 9000කට ණයට විකුණන්නේ. මුදල් පොතට එහෙම දාන්න බෑ. එහෙනම් මොකටද දාන්න පුළුවන්? උත්තරේ වන්න බලන්න. කොහටද දාන්න පුළුවන්? මුදල් පොතට දාන්න බෑ, බැංකු ගිණුමට දාන්න බෑ, සුළු මුදල් පොතට දාන්න බෑ. මේක විකුණුම් හින්දා ගැනුම් ජර්නලයට දාන්නත් බෑ. ඔව් විකුණුම් ජර්නලයට අනිවාර්යෙන් පුතේ විකුණුම් ජර්නලයට. මේක විකුණුම් ජර්නලයට. ඔන්න මතක තියාගන්න පළවෙනි එක පොදු ජර්නලයට, දෙවෙනි එක ගැනුම් ජර්නලයට, තුන්වෙනි එක විකුණුම් ජර්නලයට. හතරවෙනි එක එකක් රුපියල් 20000 බැගින් එනම් 5ක් අත්පිට මුදලට ගැනීම. හරි. කොහටද දාන්නේ? කොහටද දාන්නේ? ඒක මුදල් පොතට ඒක මුදල්නේ නේ. ඒක මුදල්නේ. very good very good. හොඳයි ආ. ඒක ටක් ගාලා මම ඕන අල්ලගත්ත මුදල්. හරි මොකද දැන් මේවා ටිකක් කරගෙන හින්දා මුදල් පොතට කියන අමතක වුණාද දන්නෙත් නෑනේ. හරි ඒක මුදල්. හරි මොන්න බලන්න දැන් 35 ටක් ගාලා අපිට උත්තර දෙන්න පුළුවන් පුතේ. ගැනුම් ජර්නලේ දාන්නේ මොකක් විතරද? ගැනුම් ජර්නලේ දාන්නේ මෙන්න මේක විතරයි. B. හරි. මේ සහ පුටු ණයට ලබා ගැනීම විතරයි ගැනුම් ජර්නලේ දාන්නේ. ඔන්න B. හරි. ඊට පස්සේ ඉහත ඒ ගනුදෙනුවට අදාළ මූලික පොත වන්නේ. ඒ ගනුදෙනුවට අදාළ මූලික පොත වන්නේ මොකද්ද? පොදු ජර්නලය. ඒක තමයි අපි එච්චරලා කිව්වේ. හරි දැන් ඔන්න උත්තර ටක් ගාලා ගත්තා දැක්කද? 2යි 4යි. හරි. 2යි 4යි. හරි. තව ප්‍රශ්න 4ක් තියෙනවා අපිට. හොඳයි. ඉතින් අපි බලමු 37 වෙනි ප්‍රශ්නේ. අමරස ස්ටෝස්. ලස්සන නමක් නේ. අමරස ස්ටෝස් පැකට් එකක් රුපියල් 150 බැගින් දෝසි පැකට් 20ක් ණයටගත් අතර එහිදී අඩු කළ වෙළඳ වට්ටම 10%ක් විය. මෙම ගනුදෙනු නිසා ව්‍යාපාරයේ හරි අපි බලමු මොකද වුනේ කියලා. 120ට බැගින් දෝසි පැකට් 20යි. පුතේ 150 බැගින් 150 බැගින් දෝසි පැකට් 20යි. ඒ කියන්නේ 150 වැඩි කිරීම 20 රුපියල් 3000යි. රුපියල් 3000ක් ගද්දී වෙළඳ වට්ටමක් අඩු කරලා තියෙනවා පුතේ 110ක. හරි? එකසිය 50 වැඩි කිරීම 20 3000යි 3000න් ඔන්න කීයක්ද අඩු කරලා තියෙන්නේ? කීයක්ද? 10ක්. හරි 10ක් කියන්නේ 300ක් නේ. හරි. මතක තියාගන්න හැබැයි මේ 300 පුතේ වෙළඳ වට්ටම් වෙළඳ වට්ටම් ගිණුම් ගත කරන්නේ නැහැ. මුදල් වට්ටම් විතරයි ගිණුම් ගත කරන්නේ. මොකද මේ අපි භාණ්ඩ ගද්දී එහෙම තියෙන ඒවානේ. හරි. 2700යි.
හරි. දැන් මොකද මේකෙන් අහන්නේ? උත්තරේ කියන්න බලන්න පුතේ. උත්තරේ කියන්න බලන්න. ලද වට්ටම 300කින් වැඩි වේ. හරි. ලද වට්ටම 300කින් වැඩි වේ. ඊට පස්සේ ලද වට්ටම නෑ. මේකේ මං කියවනේ වට්ටම් ගිණුම්ගත කරන්නේ නෑ. මතක තියාගන්න. හරි. මෙතන වට්ටම ගිණුම්ගත කරන්නේ නෑ. හරි වට්ටම අයින් කරාට පස්සේ එන මෙන්න මේ ගාන පුතේ. මේ මෙතන 3000 දාන්නෙත් නෑ. මොකද 3000ක් මුදලින් කිව්වේ නෑනේ. 3000 දාන්නෙත් නෑ. 300 දාන්නෙත් නෑ. මෙන්න මේ 2700 කියන ගාන විතරයි අපි දාන්නේ. මෙතන ගැනුම්නේ තියෙන්නේ නේ. ගත්තනේ. ඔව්. එතකොට රද වට්ටම 300කින් වැඩි කියන එකත් වැරදි. ගැනුම් වියදම 3000කින් වැඩි කියන එක වැරදි. මොකද ගත්තේ නෑ රුපියල් 3000ක. 2700ක තමයි ගත්තේ. හරි. ණය හිමි වටිනාකම 2700කින් වැඩි වේ කියන එක තමයි උත්තරේ වෙන්නේ පුතේ. මොකද 2700 ව තියෙන්නේ ඒක විතරයි. ඔය 2700 විතරයි ගිණුම්ගත කරන්නේ ඇත්තටම. හරි. 3000 ගිණුම්ගත කරන්නේ නෑ. මොකද 3000ට නෙමෙයිනේ ගත්තේ 2700 නේ ගත්තේ. එතකොට 37ට උත්තරේ 3. හරි 37ට උත්තරේ 3. හරි. ඔන්න ඊළඟට තියෙනවා ආසම මේවා ආසම මේ ගණන් ටික බලමු අපි ඒකට උත්තර කොහොමද ගන්න කියලා. 38ට සහ 39ට පිළිතුරු සපයන්න කියලා දෙනවා. නෑ ඇත්තටම පුතේ ප්‍රශ්න ලේසි. බලන්නකො නැද්ද කියලා. හොඳට හිතන්න. අමාරු ඉන්නේ නිකන් මහන්සියෙන් එහෙම නෙවෙයි. හොඳට සාවධානව අහන් ඉන්න. රුපියල් 55000ක විදුලි ගාස්තු ගෙවීම පිළිබඳ ව්‍යාපාරයක් විසින් එකතු සටහන් කර තිබූ දිස්ත්‍රික් සටහන පහත දැක්වේ. විදුලි ගාස්තු ගිණුම හර 5000යි පහක් අඩු වෙලා නේද? ඇත්තටම අඩු වෙලා තින්නේ. විදුලි ගාස්තු ගිණුම හර 5000යි මුදල් පොත බැර 5000යි. දැන් මොකක්ද දෙන්න ඕනේ? දැන් සල්ලි වලින් ගෙව්වනේ. එතකොට මුදල් පොත කොහොමද බැරනේ? විදුලි ගාස්තු ගිණුම වියදම් වැඩිවීම හර කියන සංකල්පන විදුලි ගාස්තු ගිණුම ගිණුම් දෙක හරි. හැබැයි හර බැර කරලා තියෙන ගාණ අඩුයි. දැන් විදුලි ගාස්තු ගිණුමට 5000ක් හර කරොත් හරි 55000නේ හරි විදිහට හර කරන්න ඕනේ පුතේ. හරි විදිහට හර කරන්න ඕනේ 55000නේ. හරි. එතකොට තව 50 දැන් 55000 හර කරන්න ඕන වුණාට හර කරලා තියෙන්නේ 5000ක් විතරයි. ඒ කියන්නේ තව කීයක් හර කරන්න ඕනද? 5000ක් හර කරන්න ඕනේ. මුදල් පොත කොච්චරක් බැර කරන්න ඕනෙත් තව සමාවෙන්න. මේ විදුලි ගාස්තු ගිණුම තව 50000ක් හර කරන්න ඕනේ. 55000ක් වෙන්නේ. ඒ වගේ මුදල් පොත තව 50000ක් බැර කරන්න ඕනේ. හරි. මුදල් පොත තව 50000ක් බැර කරන්න ඕනේ. හරි. ඉතින් අන්න මේ එතනදී ඔන්න විදුලි ගාස්තු ගිණුම හර 5000යි මුදල් පොත බැර 5000යි කියන එක හදන්න යන්නේ එහෙමයි. හරි ඊට පස්සේ ඉහත වැරදි සටහන නිසා ඔන්න අපි බලමු. ඉහත වැරදි සටහන නිසා බලමු මොකද කරන්න කියලා. ශේෂ පරීක්ෂණයේ හර සහ බැර ශේෂ වල එකතු අසමාන වේ. ඇත්තද? නෑනේ ඉතින් හර වෙලක් තියෙන එකම ගාන බැර වෙලක් තියෙන එකම ගානනේ. ඒ හින්දා ඉතින් ශේෂ පරීක්ෂණයේ කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. ශේෂ පරීක්ෂණයේ කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. හරි. දෙවැනි එක මුදල් ශේෂය 500කින් අඩුවේ. 500කින් මුදල් ශේෂය අඩු වෙන්නේ නෑනේ මේ. ඒක කොහාටවත් නැති කතාවක් ඒක න 55000ක 5000 කියලා දැම්මා කියලා මුදල් 500කින් අඩු වෙන්නේ නෑ නේද? අදාළම නෑනේ. හරි. තුන්වෙනි එක විදුලි ගාස්තු ගෙවීම 500ක් අඩුවෙන් නියමිතකින්. ඈ? ඔක්කොම 500යි ඇත්තට. මට පේන්නේ වැරදි නිවැරදි කිරීම ඇතුළේ වැරද්දක් තියෙනවා. කාට කියන්නද? ආර ප්‍රශ්නයක් ඒක. හරි. මේකයි වෙන්න ඕනේ. ඒක තමයි. මෙන්න මෙතන 55000ක් නෙවෙයි වෙන්න ඕනේ මෙතන 5500ක් වෙන්න ඕනේ. හරිද පුතේ? ඔව් වෙන කරන්න දෙයක් නැහැ ඉතින් මොනව කරන්නද ඉතින්. එහෙමත් වෙනවා ඉතින් වැරද්ද ඇතුලේ තව වැරද්දකුත් තියෙනවා. හරි. ඒකත් අපි හදමු කියන අපිට ඒවත් හදන්න තියෙනවා. අයියෝ ඉතින් වැඩ ගොඩයි නේ මේවත් හදන්න ඕනේ මේවත් හදන්න ඕනේ. හරි. මේක 5500යි. මේක හදාගන්න වෙනවා අනිවාර්යෙන්. ඔන්න අනිවාර්යෙන් හදාගන්න ඕනේ 5500යි කියලා. හරි. එතකොට දැන් ඔන්න 5500ක විදුලි ගාස්තු ගිණුම හර කරලා තියෙන්නේ 5000ක් කියලා. ඒත් ඉතින් 500ක් අඩු වෙන්නේ. මුදල් පොත බැර කරලා තියෙන්නේ 500ක් අඩු වෙනවා. අපි බලමු. එතකොට ඔන්න විදුලි ගාස්තු ගෙවීම 500ක් අඩුවෙන් නියමිත ගිණුම් වල සටහන් වී ඇත. හරි. මේ 500ක් කියන්නේ විදුලි ගාස්තු ගෙවීම රුපියල් 500ක් අඩුවෙන් නියමිත ගිණුම් වල සටහන් වී ඇත. ඊට පස්සේ 4
විදුලි ගාස්තු ගෙවීම රුපියල් 500ක් අඩුවෙන් නියමිත ගිණුම් වල වැරදි පැත්තේ සටහන් වී ඇත. මොකද්ද මේ කියන්නේ විදුලි ගාස්තු ගෙවීම රුපියල් 500ක් අඩුවෙන්. ඔව් ඉතින් මේක තමයි ඉතින් දාන්න වෙන්නේ. හරි. මේක තමයි දාන්න වෙන්නේ. හරි. මේක තමයි දා හරි උත්තරේ. ඉතින් විදුලි ගාස්තු ගෙවීම රුපියල් 500ක් අඩු වෙන්නේ දාලා තියෙන්නේ. ඒකනේ වැරද්ද. හරි. ඒක තමයි වැරද්ද. ඉතින් 5500 දාන එක 5000 දාලා. එච්චරයි. ඉතින් ලොකු ගැටලුවක් නැහැ. ඒක හරි පුතේ එතකොට. ඒතර උත්තරේ වෙන්නේ 3. තේරුණා නේද ඒක? ඒක මේ මම හිතන්නේ ඒක අර වැරදි කිරීම ගැන දැනගන්න ඕනේ නෑ. ඒක තේරෙනවා. මොකද 5500යි කියන එක 5000ක් කියලා දාලා තියෙනවා කියන්නේ. ඉතින් විදුලි ගාස්තු ගෙවීම දාලා තියෙන්නේ මේ 500ක් අඩුවෙන් ගිණුම් වල. එච්චරනේ. ඒක ලොකු ගැටලුවක් නෑ. ඒක ලේසි. හරි. ඊට අපි යනවා ඊළඟ එක. බලමු දැන් ඊළඟ එක කොහොමද කියලා. ඒක අමාරුවක් නේද? ඉහත වැරදි නිවැරදි කිරීමට අදාළ දිත්සරහන. දැන් මතක තියාගන්න 55000 නෙවෙයි ඈ. දැන් 5000 දෙකනේ. විදුලි ගාස්තු ගිණුම හර කරන්න ඕනේ 5500යි. හැබැයි 5000යි හර කරලා තියෙන්නේ. ඒ හින්දා තව 500ක් විදුලි ගාස්තු ගිණුම හර කරන්න ඕනේ. හරි? මේකනේ වෙලා තියෙන්නේ. විදුලි ගාස්තු. හරි? ඊට පස්සේ මුදල්. පොත ඔහොමනේ තියෙන්නේ පුතේ. එතකොට 5000යි හර කරලා තියෙන විදුලි ගාස්තු. මුදලුත් 5000යි බැර කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් මොකද කරන්න ඕනේ? විදුලි ගාස්තු ගිණුම 500ක් හර කරන්න ඕනේ. මුදල් පොත 500ක් හර කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඒතර උත්තරේ විදුලි ගාස්තු ගිණුම හර 500යි මුදල් ගිණුම බැර 500යි. උත්තරේ 2. උත්තරේ 2 පුතේ. හරි. 40. ඔන්න හොඳට අහගන්න එක. මේක වෙනම ප්‍රශ්නයක්. 40 කලණි ව්‍යාපාරයේ 2017 12:31 දිනට පිළියෙල කර ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව ඔන්න හොඳ බලා ගන්න හර තීරුවේ එකතුව 1,15,000යිලු. හරි? අපි ඒකට අක් ගාලා දාගමු. දැන් ඔන්න මේ අවිනිශ්චිත ගිණුමේ නිකන් අපි දාමු හර බැර උදේ හර තීරුවේ එකතුව 1,15,000යිලු. හරිද? බැර තීරුවේ එකතුව 1,28,000යි. හරි? හර තීරුවේ එකතුව 1,15,000යි බැර තීරුවේ එකතුව 1,28,000යි. හරි? එතකොට මෙම වෙනස සටහන් කළ යුත්තේ. හරි? පුතේ මේ ඔය වගේ වෙලාවකදී මෙන්න මෙහෙමනේ කරන්නේ. හරි? ඔය වගේ වෙලාවකදී කරන්නේ දැන් වැඩි පැත්තේ තියෙන අගේ අනිත් පැත්තේ දා ගන්නවා. මොකද මේකෙන් දැන් කිසියම් අගයන් සංඛ්‍යාවක් මේ වගේ තියෙනවනේ. හරි? එතකොට මේ වැඩි පැත්තේ අගේ මේ පැත්තේ දාගෙන ඒ මදි වෙන්න තියෙන අගේ කීයද? 1,15,000 නේ තිබ්බනේ. 1,15,000 ඉඳලා 1,28,000 වෙන 13,000ක් මදිනේ. 13,000ක් මදිනේ. ඒකට අපි කියනවා අවිනිශ්චිත. ඒක අපි දානවා අවිනිශ්චිත ගිණුමට. ගිණුමේ නමට අපි දානවා අවිනිශ්චිත ගිණුම කියලා. ඒ කරලා ඉතින් අපි අවිනිශ්චිත ගිණුමක් ගහලා දැන් මේ ශේෂ පිරික්සුමේ හරි මේ ශේෂ පිරික්සුමේ 13,000ක් හර වෙන්න නම් අවිනිශ්චිත ගිණුම හරද වෙන්න ඕනේ බැරද වෙන්න ඕනේ. මේ ශේෂ පිරික්සුම දැන් සාමාන්‍ය අපි හිතමු මුදල් පොත නම් පුතේ මුදල් පොත හරන වෙන්නේ. ඒ කියන්නේ මුදල් පොතේ ශේෂය හරින්දා ශේෂ පිරික්සුමේ ශේෂය වෙන්නේත් හර. හරිද? ඒ වගේම මේ අවිනිශ්චිත ගිණුමට මේ වගේ 13,000ක ශේෂයක් එන්න නම් අවිනිශ්චිත ගිණුමේ එන්න ඕනේ හර ශේෂයක්ද බැර ශේෂයක්ද? අවිනිශ්චිත ගිණුමේ එන්න ඕනෙත් හර ශේෂයක්ම තමයි. ඇයි? හර නම් තමයි මෙතන හර වෙන්නේ. බැර නම් තමයි මේකට බැර වෙන්නේ. නේද? දැන් හින්දා මේක හරින්ද මෙතන හර. ඒතර අවිනිශ්චිත ගිණුමේ 13,000ක ශේෂයක් නිර්මාණය වෙනවා. මම කොටු කරන්න එපා. මේ නිකන් කොටු කරන්න පැහැදිලි වෙන්න. හරි? අවිනිශ්චිත බලමු 13,000ක් අවිනිශ්චිත ගිණුමට හර කිරීමයි. ඒක තමයි උත්තරේ. ශේෂ පිරික්සීමේ බැර පැත්තේ සටහන් කිරීමයි නෑ වැරදි. අවිනිශ්චිත ගිණුමේ බැර කිරීමයි කියලා තියෙනවා නෑ වැරදි. ප්‍රාවර්තන ගිණුමට හර කිරීමයි. මොකද්ද? එහෙම එකක් එන්නේ නෑනේ. හරි. ඒතර උත්තරේ 40ට අංක 1. 40ට අංක 1. හරි? ඒක තමයි එන්නේ. හොඳයි පුතේ. ඉතින් හොඳයි. දෙවැනි කොටසට යන්න විදියක් නැහැ. හරි? දෙවැනි කොටසට යන්න හැකියාවක් නැහැ.
ඒ හින්දා අද දවසට මම මෙතනින් පුතේ ඉවර කරනවා. මොකද 11 වෙනකන් දැනට ඇති. අපි වැඩි කරනවා වෙලාව. අනිවාර්යෙන් කිව්වා වගේ වැඩි කරනවා. හරි. ඒ හින්දා මේ ඒවට ලෑස්ති වෙන්න. පළවෙනි කොටස ඉවරයි. හරි. අනිවාර්යයෙන්ම පළවෙනි අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ සස්පෙන්ස් account එක. ඒකට හරි. මොන ගැටලුවක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න නම්බර් එකට. හරි. හොඳයි. එහෙනම් ඔන්න අද දවසට ඉවරයි. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මොන හරි දෙයක් ගැන දැනගන්න අනිවාර්යයෙන්ම ඕනම වෙලාවක මට මැසේජ් එකක් දාන්න. හරි. හොඳයි. එහෙනම් අපි ඊළඟ සතිය හම්බෙමු පුතේ. පරිස්සමෙන් ඉන්න හැමෝම අම්මලා තාත්තලාත් එක්ක. ගුඩ් නයිට් හැමෝටම පුතේ. ජය වේවා හැමෝටම.